City FM. ශනිදා කරලිය. විවේකී සෙනසුරාදාවේ අපේ අදත් ශනිදා කරලේ ඔබත් එක්ක බොහොම අපූරු සෞන්දර්ය චාරිකාවක දෙන්නටයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි විවිධ නිර්මාණවේදීන්ගේ නිර්මාණ භාවිතයන් උන්ගේ නිර්මාණකරණය පිළිබඳව කතා බහ කරන මේ හෝරා දෙකේ අද අපේ ආරාධිතයා බවට පත්වන්නේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ මේ වැඩසටහනටත් කීප විටක් සහභාගී වෙලා තිබෙන කවියෙක්, ඒ වගේම නවකතාකරුවෙක් සහ නිර්මාණවේදියෙක්. විවිධ නිර්මාණ කරමින් අපිට මුණ ගැහෙනවා. අයිබෝන් මහින්දේ. අයිබෝන් අනුෂ්ක. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? දැන් සාහිත්‍ය මාසයටත් කිට්ටුයි තව දින කිහිපයක් තියෙන්නේ. සාමාන්‍ය මේ සාහිත්‍ය මාසය කියලා කියන්නේ එක්තරා විදිහක නිර්මාණකරුවන්ගේ, පොත් ප්‍රකාශකයන්ගේ සහ පාඨකයන්ගේ විශේෂ අවධානයක් යොමු වෙන සහ ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරමින් ඉන්න කාල සමයක්. ඊට බොහොම යාබද කාලයක ඉන්න නිසා කොහොමද මේ වෙනකොට ඔබේ කාරණා කටයුතු? ඇත්තෙන්ම අනුෂ්ක මේ ඉතාමත් කාර්යබහුල දින කිහිපයක් තමයි මේ ගෙවන්නේ. මං හිතන්නේ මං විතරක් නෙවෙයි, ඔබ කිව්වා වගේම සාහිත්‍යයට අදාළ සම්බන්ධ හැම කෙනෙක්ම වගේ සැප්තැම්බර් මාසයේ ලං වෙනකොට විශාල සූදානමක් පෙන්눔 කරනවා. ඒක මං හිතන්නේ නව සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා ලංකාව තුළ. ඒක ඉතාමත් හොඳ දෙයක් හැටියටයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මේ දින කිහිපය මං හිතන්නේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා සුපුරුදු විදිහට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඊට සමගාමීව ඉතින් බොහෝ සාහිත්‍ය කටයුතු සිද්ධ වෙනවා. මමත් සම්බන්ධ වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒවත් එක්ක අනුෂ්ක ටිකක් කාර්යබහුල තත්වයක තමයි ඉන්නේ මේ දවස්වල. ඔබේ අලුත් නිර්මාණයක් ආවා පොయ్యාව කියලා. අපිට ඒ පිළිබඳව කතා කරන්න අපි ඉඩක් ඉදිරියේදී විශේෂ ඉඩක් වෙන් කරගන්නවා මේ හෝරා දෙක ඇතුලේ. මේ වෙනකොට නිර්මාණ සම්බන්ධ විශේෂයෙන්ම අපි කතා කරොත් පහුගිය කාල සමයේදී අපිට එහෙම නිර්මාණ කරන්න පුළුවන්, ඇතමුන්ට නිර්මාණ කරන්න පුළුවන් පසුබිමක් නෙමෙයි තිබුණේ. ලංකාවේ ඇති වෙලා තිබිච්ච ලංකාවේ මේ ලෝකයේම මුහුණ දීපු කොරෝනා වගේ තත්ත්වයන් එක්ක ඔබට කොහොමද ඒ තත්ත්වයන් දැනුනේ? සහ ඒ ඇතුලේ මොකද ඔබේ නිර්මාණ පමණක් නෙමෙයි, සෙසු නිර්මාණකරුවන්ගේ නිර්මාණත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් හැටියට ඔබට කොහොමද ඒ කාල සමය දැනුනේ? ඇත්තෙන්ම අපි අර පුරුදු වෙලා තිබුණ මේ අනුෂ්ක බොහෝ විට සමාජයත් එක්ක ගැවසෙමින් පොත් ජනගත කිරීම, සාහිත්‍ය සංවාද සම්මන්ත්‍රණ මේවත් එක තමයි දීර්ඝ වශයෙන් අපේ කාලේ වැඩිපුර ගෙවෙන්නේ. ඉතින් ඒක යම් ප්‍රමාණයක් යන හිටියා. මොකද පොදුවේ අපි හැම කෙනෙකුටම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා එක්තරා කාල සීමාවක්. මම හිතනවා ඒක ලියන අයට එක පැත්තකින් ආශිර්වාදයක් වුණා කියලා, එක් පැත්තකින් තවත් පැත්තකින් අපිට එහෙම කියන්නත් බෑ. මොකද ඒ තිබුණු වාතාවරණයන් එක්ක කෙනෙකුට ලියන දෙයකට හිත එකඟ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් පොදුවේ එනවා. ඉතින් මේ දෙපැත්තම අතරේ බොහෝ නිර්මාණ එළියට එන බවක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම කවි පොත් ගත්තම් මේ දවස් වන විට හැම දවසකම වගේ කවි පොත් ජනගත කිරීම සිද්ධ වෙනවා. ඉතින් බොහෝ කෘතිවල මූලික වැඩ කටයුතු ලේඛකයින්ට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මං හිතනවා. පහුගිය දවස්වල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදරට වෙලා ඉන්න සිදුවීමත් එක්ක මටත් ඒක ඒ විදිහම තමයි. එහෙම ඉන්න ලැබුණයි කියලා නිර්මාණ බිහි වෙන්නේ නැහැ. මම හිතන්නේ විශේෂම කවිය ගත්තම මගේ ගොඩක් කවි මම ලියලා තියෙන්නේ අතිශය කාර්යබහුල අවස්ථාවල, විවිධ සංචාරවලදී, විවිධ තැන්වල ඇවිදින ගමන් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නිර්මාණකරුවෙක්ගේ විවේකයේ කාල වේලාව කියන්නේ කිසිම වැඩක් නොකර ගෙදර ඉන්න කාල වේලාව නෙවෙයි. ඒකට වඩා වෙනස්. හැබැයි බොහෝ නිර්මාණ ඒ අතරේ සිදු වුණු බවක් පෙනෙන්න තිබෙනවා. ඒ කාල සමය ඇතුළතදී මේ ඔබේ මේ අපොయ్యාව ලියවෙන්නේ? ඇත්තෙන්ම අනුෂ්ක මම මේ
ඔක සූදානම් මම හිතන්නේ මම අන්තර්ජාලයේ පවා මේක අර මේකේ මේ ආකෘතිය සකස් වෙලා තියෙන ප්‍රහෙලිකාවක් මුල් කරගෙන ඉතින් ඒකේ යම් දේවල් මම අන්තර්ජාලයේ පවා දැම්මා මීට අවුරුදු 3කට 4කට උඩදී පටන්ම සමගිය සූදානමක් තිබුණා මම කොහොම කිව්වත් මම ඒ සූදානමට මම වර්ෂ කිහිපයක් ගන්නවා හැබැයි ඔබ කිව්වා හරි ඇත්තටම මට මේ දවස්වල මේ ගෙදරින් දවස්වල මට පුළුවන්කමක් ලැබුණා වැඩිපුරම මේකට හිත යොදවලා ඒ වැඩ මූලික වැඩ කටයුතු ඉවර කරන්න හැබැයි ඒකට අවශ්‍ය පදනම මම වසර 3-4 තිස්සේ දාගෙන පදනමක් තිබුණා. හොඳයි. ඒ පදනම ගැන අපි කතා කරමු. අපිට අපොයියාව පිළිබඳ සෑහෙන කතා කිරීමට තිබෙන කෘතිය පිළිබඳව මේ වෙන විට යම් කතා බහක් නිර්මාණය වෙලා තිබෙන නිසා. හැබැයි අපි ආපහු මුලට ගියොත් එහෙම ඔබේ මුල තියෙන්නේ කවියේ. හැබැයි අපි කාලෙකින් ඔබේ කවි පොතක් දැක්කේ නැහැ. එන්නේ යොවුන් නව කතා පොතක්. මේ මොකද කවිය අමතක වෙලාද එහෙම නැත්නම් ගොඩක් දෙනෙක් නගන ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්නේ. ඔව් මම ඒ ප්‍රශ්නෙට මම බොහොම කැමති බොහොම ආදරණීය ප්‍රශ්නයක් හැටියට මම ඒක දකින්නේ කෙනෙක්ගෙන් ඇයි කවි ලියන්නේ නැත්තේ ඇයි කවි ප්‍රමාද වෙන්නේ වගේ ප්‍රශ්නයක් බොහොම සහෘද ප්‍රශ්නයක් හැටියටයි මම දකින්නේ. ඇතින් මනුස්ක මම කවිය සලකන්නේ ඒක ලියවෙන කලාවක් හැටියට නවකතාවක් වගේ සැලසුම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නවකතාවක යම්කිසි කතා තේමාවක් ඔස්සේ විධිමත් සැලසුමක් අනුව සිය කතාව නිර්මාණය කරගන්නට එහි ආඛ්‍යානයන් භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කවියේ નિરાයාස කලාවක් හැටියට මම දකින්නේ. ඉතින් එහෙම ලියවිච්ච කවි ටිකකුත් නැත්තුව නෙවෙයි තියෙනවා. හැබැයි මම මේකට කැමති මේ අනුස්කතාව පොඩි කාලයක් දෙන්න. ඒ කාලයත් එක්ක මට හිතෙනවා ඒ කවි තවත් ඔපමට්ටම් වේවි කියලා. ඒ වගේම මේ යුගයේ වන විට මම සලකන්නේ කවිය බොහොම එක පැත්තකින් එහි විශාල ජනප්‍රියත්වයක් වෙනෙන්න තිබෙනවා. අනිත් පැත්තෙන් ඇත්තටම ඊ타මත්ම හොඳ කවි අප මවිත කරන කවි ලියන පරම්පරාවක් අපට හමු වන මොහොතක් හැටියට මම මේක දකින්නේ. ඒ නිසා මම ටිකක් සැලකිලිමත් වෙනවා මගේ මම කොහොමත් ඉස්සෙල්ලා වුණත් එහෙම තමයි. සැලකිලිමත් වෙනවා ඒවා ප්‍රකාශන හැටියට මුද්‍රණයන් හැටියට ජනගත කරන්නට මම ගැන ගොඩක් කල්පනා කරනවා. ඉතින් ඒ වුණාට මේ ඉස්සරට වඩා සෑහෙන කවි පොත් ප්‍රමාණයක් වෙන නව කවි කිවිඳියන් අපිට පෙනෙන්න තිබෙනවා. එන නිරන්තරයෙන් ඒවා ජනගත වෙනවා උත්සව පවත්වනවා. මේ කවියත් එක්ක ලොකු කතා බහක් හැදිලා තියෙනවා. ඒ කතා බහ මම හිතන්නේ අනුෂ්ක අපි තව පුළුල් කරගත යුතුයි කියලා මගේ අදහස. හොඳයි. කවිය සම්බන්ධයෙන් වෙන කතා බහ ඒ වගේම අපිට ඔහුගේ ලේඛන කලාව පිළිබඳව මානික්කාවත සෙන්කොට්ටන් සහ අලුතුන් ලියවන අපොයියාව මේ දැන් ටිකකට කලිනුත් ප්‍රතිචාරයක් ලැබුණා. මම ඉඳලා අපේ මේ සේනානි මෙතන මෙතනින් නික්මන වෙලාවේ මේ මානික්කාවත කිව්වොත් තාම අර සෙන්කොට්ටන්ගේ එකේ තියෙන දරුවගේ මූණ තමයි මතක් වෙන්නේ කියලා. ඒ ආදි වශයෙන් සහ ටෙලිනාට්‍ය කලාවටත් ඔහුගේ සම්බන්ධයක් තියෙනවා. ඒ ටෙලිනාට්‍යයක් පිළිබඳව අපිට ඉදිරියේදී කතා කිරීමට තියෙනවා. මේ සියලු දේවල් එක්ක අද මහින්ද ප්‍රසාද් මාසෙමුල නිර්මාණ වේදිකත් එක්ක අපි ශනිදා කරලි මෙලෙස කතා බහ ආරම්භන්නේ. අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැරසේ
වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනින් මියන් කල සැමදා නැතත් කවදාද මියගය ගෙවෙන්නේ නොදනින් දුකක් වින්දොත් සැපක් ළඟමයි දියදහමේ විලසයි දියදහමේ විලසයි අලුත් වැස්සක් වහින්නට සැරසේ මොනවාද මේ හැටි කරන්නේ සරදම් ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැයි බිනු ගෙනෙන්නේ සැනසුම් දුකක් වින්දොත් සැපක් ළඟමයි දියදහමේ විලසයි දියදහමේ විලසයි අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නොඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැරසේ ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා ශනිදා කරලිය වෙලාව උදේ 8යි විනාඩි 21යි අද ශනිදා කරලිය අපේ ආරාධිතයා මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඔහුගේ අපි නිරන්තරයෙන්ම කවි පිළිබඳව ඒ වගේම ඔබේ කෘති පිළිබඳව කතා කරන බෑ අදත් අපි ඒ වෙනුවෙන් විශාල කාලයක් වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වැඩේ පටන් ගත්ත වේල පහේම කතා කරන්න හිතුණා. ඔබ මේ ක්ෂේත්‍රයට එන විට කවියටත් මම හිතන්නේ එන්න පෙරතුව විය යුතුයි ටෙලිනාට්‍ය කලාව සඳහා ඔබ මේ සම්බන්ධ වෙන්නේ. හැබැයි ඊට පස්සේ කාලයක් මම දන්නේ අර ක්ෂේත්‍රයේම තියෙන යම් යම් කාරණා නිසා ඔබම මේ වැඩසටහනට වෙලා කාලයක් කිව්වා ආපහු මම ටෙලිනාට්‍ය පැත්තට යන්න තියෙනවා කියලා. එනමුත් මීට වසරකට හෝ දෙකකට පමණ කලින් අපි දැක්කා ඔබේ නිර්මාණදායකත්වයක් සහිත මම හිතන්නේ ඒක පිරිසක් එකතු වෙලා කියන්නේ ඒකේ ගීත ලිව්වේ කෙනෙක් කතා ලිව්වේ කෙනෙක් ඔය ආදි වශයෙන් මෙතන 3-4 දෙනෙක් එකතු වෙලා තමයි පිටපත රචනා කරේ. ඒක කවියෙක් හා සම්බන්ධ දෙයක්. ඔබත් කවියෙක් නිසා ඔබට වඩාත් හොඳින් දන්නවා ඇති. නැවතයි ටෙලිනාට්‍ය පැත්තට එන්න කල්පනා කළේ. ඇත්තට මනුස්ක ඒක මෙහෙමයි මේ මම ටික කතාවක් එක පැත්තකින් සහ ඉතින් මම බොහෝ තැන්වල කතා කරන දෙයක් කියලා තියෙන දෙයක්. ටෙලිනාට්‍ය සම්බන්ධව මම අවුරුදු 15ක විතර වෘත්තිකයෙක් හැටියට වැඩ කරනවා. එහි බොහෝ පහළ තනතුරු වල සිට අවසාන වශයෙන් ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයෙක් දක්වා. ඒතට ඒක මම මගේ ජීවිත කාලයෙන් විශාල ප්‍රමාණයක් මම වැය කළා තියෙනවා අනුස්ක ඒ වෙනුවෙන්. එහිදී මම අගේ කරන එක කාරණයක් තමයි මම ඉන් ලබාගත් අත්දැකීම් සම්භාරය. මම හිතනවා මගේ බොහෝ නිර්මාණ කාව්‍ය නිර්මාණ රචනා වුණේ මගේ
අපිළිවෙලකාරී පදනම් විරහිත නමුත් වසර 15කේ වෘත්තික ජීවිතයත් එක්ක මං ඉන් සමුගන්නවා කියන කතාව මම කිව්වේ අනුෂ්ක සහාය අධ්‍යක්ෂණය කියන මගේ මං වෘත්තිකයෙක් හැටියට හිටපු ඒ භූමිකාවෙන් පමණයි. නමුත් මම හිතන්නේ හොඳ ටෙලිනාට්‍ය තිර නාටකයක් ලියන්නට අවශ්‍ය පදනම වැටුණොත් එහෙම නැත්නම් ටෙලිනාට්‍යයකට දායකයෙක් වෙන්න පුළුවන් වෙනත් ඉසව් මං හිතන්නේ ගීත රචකයෙක් හැටියට මම බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙලා තිනවා. ඔබ මතක් කරපු ඉලන්දාරි හැන්දෑව ටෙලිනාට්‍යෙත් අර කිව්වා වගේම කවියෙක් මුල් කරගත්තු කතා තේමාවක්. එහි කතා තේමාව නිර්මාණය සහ ඒ ගීතත් කවිත් රචනා කරන්න පහුගිය කාලේ දායක වුණා. ඒක මං හිතන්නේ ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ආකර්ෂණයට පත් වුණු නිර්මාණයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මම මේ අනුෂ්ක මේ බොහෝ විට වෘත්තීය ජීවිතය ඇතුලේ මම අදත් සලකන දෙයක් තමයි මට විවිධ මගේ ඒ කාලේ මගේ වයස් ප්‍රමාණයට අනුව මට විවිධ ප්‍රදේශවල ඇවිදින්න නිදහසේ සැරිසරන්න අවකාශය ලැබුණා. ඉතින් මම කවදාවත් වෙන රස්සාවක් කරා නම් ඒ කාලය තුල මම ඒ විවිධත්වය මම අත්විඳින්නේ නැහැ. විවිධ මිනිස්සු ඇසුරු කරන්නට, විවිධ සංස්කෘතීන් ඇසුරු කරන්නට ලද මේ අවස්ථාව මම සලකනවා අනුෂ්ක මම එක්තරා විදිහකට මම මගේ ජීවිතයේ ඇතුලේ විශ්වවිද්‍යාලයකට මානව විශ්වවිද්‍යාලයක කටයුතු කරපු කාල පරිච්ඡේදයක් හැටියට. ඒ නිසා මේ හැම මොහොතක්ම අදටත් මට එක විදිහටම වැදගත්. ඔබේ ඔබ අවසන් කරපු තැනින් මම මේ කතාව පටන් ගන්නේ මානව විශ්වවිද්‍යාලයක්. ඒක හරි ලස්සන වචනයක්. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ දැනුම් සම්පාදනය කරන තැනක්නේ. එතකොට මානව විශ්වවිද්‍යාලයක් වම ඔබ ඒක යම් විදිහකට අර අපි කියන්නේ ඇකඩමික් පැත්තෙන් යම් විද්‍යායතනයකට සම්බන්ධ නොවි කොහොමද විශ්වවිද්‍යාලයකින් ලැබෙන දැනුම් ප්‍රමාණය අත්දැකීම් ප්‍රමාණය ඔබේ නිර්මාණ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද ඒ චාරිකාව? මම හිතන්නේ අනුෂ්ක මම නම් පිළිගන්න දේ තමයි කෙනෙකුට අවශ්‍ය නම් ඒ කාරණේ කරගන්න පුළුවන් කියන එක. ඒකට කිසිම බාධාවක් ඇති පරිසරයක නෙවෙයි අපි ජීවත් වෙන්න. අපිට දැනුම හොයන්න ඕන නම් ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. උමනාව උනන්දුව උන කියන එක තමයි අවශ්‍ය මට හිතෙන්නේ. ඔය කියන වගේ මම සාම්ප්‍රදායික විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙලා වසර 4ක් විශ්වවිද්‍යාලය ගත කළා. මම එළියට ආව නම් මම මේ අද ඔබත් එක්ක කතා කරන මහින්ද ප්‍රසාද් මස්සිමුල නොවෙන්න ඉඩ තිබුණා. මම යම්කිසි අච්චුගත මිනිස්සෙක් වෙන්න ඉඩ තිබුණා කියලා මට හිතෙනවා. ඒක හිතෙන්නේ ඒක අපි ඕන තරම් අත්විඳින්න නිසා සමාජය ඇතුලේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්කත් අපි බොහෝ විට වැඩ කරනවා. හැබැයි මම හැම විටම අනුෂ්ක සතුටු වෙනවා. මට වැඩ කරන්න ලැබුණු සීමාවන් තුළ ඒවා අඩුපාඩු වලින් පිරිච්ච අවස්ථා, කිසිම පදනමක් නැති අවස්ථා, වෘත්තීය මට්ටමක් නැති අවස්ථා වෙන රටවල් එක්ක බලද්දි. හැබැයි මේ අඩුපාඩු පදනම් විරහිත බව ඇතුලේ ගොඩනැගෙන්න අවශ්‍ය පෝෂණය අත්දැකීම් විශේෂයෙන් වටිනා අත්දැකීම් කවදාවත් සැලසුම් කරලා ගන්න පුළුවන් අත්දැකීම් නෙවෙයි. ඒ අත්දැකීම් මම ඉතාමත්ම අගය කරනවා. මම මුලින්ම අනුෂ්ක වැඩ කරන්නේ ටෙලිනාට්‍ය කණ්ඩායමක තේ හදන්න එන කෙනෙක් හැටියටයි මම ඉස්සෙල්ලා වැඩ කරන්නේ. අවුරුදු මට 19ක් විතර ඇති. එතකොට ඊට පස්සේ එතනින් පසු හමු වෙන හැම වෘත්තියක්ම මම කළා තියෙනවා. කලා අධ්‍යක්ෂකවරයාට සහාය වීම, නිෂ්පාදන කළමනාකරුවන්ට සහාය වීම, නිෂ්පාදන අංශයට සහාය වීම, සහාය අධ්‍යක්ෂකවරයාට සහාය වීම, අධ්‍යක්ෂකවරයාට සහාය වීම ආදී වශයෙන් මේ හැම භූමිකාවක්ම මම වැඩ කළා තියෙනවා. ඉතින් පස්සේ කාලෙක මම විදේශ නිර්මාණවලත් වැඩ කරනවා. එතකොට ලංකාවේ නිර්මාණ සිදුවෙන ක්‍රියාවලිය කෙසේද, විදේශ නිර්මාණවල ක්‍රියාවලිය සිදුවෙන වෘත්තීය මට්ටම කෙසේද කියන ඒවත් පිළිබඳවත් අත්දැකීම් තියෙනවා. හැබැයි මම කිසිම දවසක මේ පිළිබඳ කනගාටුවක් හිතේ ඇති කරගන්නේ නැහැ. ඔබට ඒකයි මම කියපර මානව විශ්වවිද්‍යාලය කියන කාරණේදී මම ඉතාමත් අගය කරනවා. වසර 19ක පිරිමි ළමයෙකුට ලංකාවේ හැම තැනම යන්න හම්බ වෙනවා. ඒල පිරිමි ළමයට තිබුණු පළවෙනි ප්‍රශ්න දෙකයි තිබුණේ. එක ප්‍රශ්නයක් තමයි කොහොමද තුන් වේල කන්නේ කියන ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ තමයි කොහෙද ඉන්නේ කියන ප්‍රශ්නේ. මේ දෙක දෙයියන්ගේ පිටින් මොන ප්‍රශ්න තිබුණත් මේ දෙක මේ දෙක මට ලැබුණා. මේ ඒකත් එක්ක මම මිනිස්සු කියවන්න පටන් ගත්තා. මම කොහේ ගියත් පොතක් දෙකක් මම බෑග්කේ දාගෙන ගියා. මම කොහේ මොන කටුක අත්දැකීම් ලැබුණත් මම ඒව ඩයරි එක ලිව්වා. ඉතින් මේවත් එක්ක
ගොඩනැගිච්ච දේවල් වලට මම හරි කැමති අනුස්ක ඒවා මම හිතන්නේ හරි ශක්තිමත් කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ පදනමට මම බොහොම ගරු කරනවා. ඒ පදනමත් එක්ක ඔබ මේ රචනා කරපු ඔබත් ඇතුළු මත රසික සුරවීරාචි ඔබ සහ තවත් ලාල් වසන්ත නේද? ලාල් වසන්ත තිරනාටකේ රචනා කරේ. කොහොමද මේ ආපහු මේ නැත්නම් මේක ටිකක් ලංකාවේ තිබෙන අර ඒකාකාරී ටෙලිනාට්‍ය රටාවේ ඇතුලේ ටිකක් වෙනස් දෙයක්. කවියෙක් එක ටිකක් ගීතවත් මාධ්‍යලීය දෙයක්. දැන් ඔයගේ නිර්මාණ කරද්දී ඇතැම් වෙලාවල් වලදී උත්සාහ කරන දෙයක් තමයි මේක ටිකක් විකුණ ගන්න එපා. මොකද මේ සියලු දේවල් එක ආර්ථික කාරණාවන් ගැට ගැහිලා තියෙන නිසා. එහෙම නොවුනොත් මේක කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්න අපහසු නිසා. ඒක කර්මාන්තයක් කියන තැනට ගෙනල්ලා දැන් ඒක වාණිජත්වයේ පැත්තට තියෙන නැඹුරුව වැඩි. ඒ අතුරේ අලුත් අත්හදා බැලීම් පරිේශනාත්මක දේවල් සහ ගුණාත්මක දේවල් කියන එක ඔය වාණිජ රැල්ල ඇතුලේ ටිකක් අඩුයි. ඔන්න ඔය කියන සියලු දේවල් අතික්‍රමණය කරමින් කොහොමද මේ මැද තැනකට ඔබ නිර්මාණයක් ගෙනාව ඔබ ඇතුළු කණ්ඩායම? ඔව් මම හිතන්නේ අපේ රසිකයා ඉතාමත් දියුණු රසිකයෙක් අපිට ඉන්නවා අනුස්ක. දැන් අපි මේ ගුවන් විදුලිය ගත්තොත් වෙළඳ සේවය ගත්තොත් මේ හරහා බැඳුණු විශාල රසික ප්‍රජාවක් ඉන්නවා. ඔවුන් ඒවා ඇත්තටම මේ ඒවා පස්සෙන් ගිහිල්ලා හොයන තරම් හොඳ රසික සම්පතක් අපිට ඉන්නවා. දැන් පහුගිය කාලේ අපි කල්පනාවට ගත්තොත් දැන් අපි ඔය ටෙලිනාට්‍ය චිත්‍රපට ක්ෂේත්‍රය ගැන කතා කරද්දී එන මැසිවිල්ලක් තමයි හැම විටම බාල බොළඳ අවරගණීය නිර්මාණ තමයි වැඩි වශයෙන් තියෙන්නේ. රූපවාහිනිය ගත්තොත් හඬ කවපු ඉතාමත් බාල බොළඳ නිර්මාණ තමයි තියෙන්නේ වගේ අදහස් වල අපි ඉන්නවා. හැබැයි ඇතැම් නිර්මාණ තියෙනවා මේ සියල්ල ආක්‍රමණය කරනවා හොඳ මට්ටමේ පවතින නිර්මාණ. දැන් පහුගිය කාලේ අපි දැකපු කුඹිය වගේ නාට්‍යයක් ගත්තා. මේක ඇත්තටම හොඳ නිර්මාණයක්. ඉතාමත් හොඳ නිර්මාණයක්. ඒක මං හිතන්නේ කිසිම කොන්දේසියක් නැතුව රසිකයින් පිළිගත්තා. ඇතැම් චිත්‍රපටත් එහෙම තියෙනවා. ඔබ කිව්වා වගේම යම්කිසි දැන් කවිය වගේ මාතෘකාවක් ගත්තා මේක අති සියුම් අති අහිංසක කලාංගයක්. යම්කිසි පුහුණු රසිකයින් පිරිසක් ගැවසෙන කලාංගයක් කවිය කියන්නේ. ඉතින් ඒක එක පැත්තකින් අභියෝගයක් තමයි. කවිය මුල් කරගෙන රූපමය වැඩක් කරන එක ටිකක් අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයේ මුල් බාරකාරයා හැටියට නාට්‍ය අධ්‍යක්ෂණය කරපු ප්‍රියන්ත ප්‍රනාන්දු ඒක බය නැතුව ඒ වැඩේට අත ගැහුවේ. නිෂ්පාදකතුමත් ඒකට බය වුණේ නැහැ. ඒක හැම කොටසකම තිබුණ කවි මේ යම්කිසි යම් මට්ටමක හුදකලා තරුණයෙක් තමයි මේකේ ප්‍රධාන චරිතය වුනේ. ඉතින් ඔහු ආදරය කරන කෙනාට හැම වෙලාවෙම කවි ලියනවා විවිධ විදිහේ කවි. ඉතින් මේ හැම කවියක්ම මට ඒ තිරනාටකයත් එක්ක එකතු වෙලා රචනා කරන්න උනා. ඒ වගේම මේ කවි වලට නොදෙවෙනි විදිහට ගීත කිහිපයක් තිබුණා. ඉතින් ඒවත් රචනා කරන්න උනා. ඒක අභියෝගයක් වුණත් මට හිතෙනවා එවැනි එක පැත්තකින් අත්හදා බැලීමක්. හැබැයි අනුෂ්ක ඇත්තම කියනවා නම් මේක රසිකයන් ඉතාම ආදරෙන් වැළඳගත් නිර්මාණයක් බවට පත් වුණා. අදටත් කතා බහ කරන නිර්මාණයක් බවට පත් වුණා. ඒ නිසා මම හිතන්නේ විවිධත්වයේ නිර්මාණවල තියෙන විවිධත්වය අතිශය වැදගත්. නැත්නම් මුල මැද අග සහිත සාම්ප්‍රදායික කතන්දර නොවන විවිධ නිර්මාණ එන්න ඕනි. ඒකට අපිට පුළුවන් ප්‍රමාණයෙන් වෙච්ච දායක වීමක්. හැබැයි ඊටත් වඩා බොහෝ දේවල් කරන තරුණ පරම්පරාවක් අපිට ඉන්නවා. හොඳයි අපි ඉලන්දාරි හැන්දෑවේ මන්දන ඔබ රචනා කරපු මේ නාට්‍ය ඇතුලේ අන්තර්ගත ගීතයක් අහමු. හොඳයි.
ශනිදා කරලිය. අද මහින්ද ප්‍රසාද් මස්සෙඹුල නිර්මාණවේදියත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. අපි ඔහුගේ අර අලුත් ටෙලිනාට්‍ය පිළිබඳව කතා කරමින් දැන් විකාශය වෙලත් වසරකට පමණ වැඩි කාලයක්. නමුත් මෙතන නැවත විකාශයකුත් වුණා නේද? ඔව් ඔව්. හොඳයි. අපි ටෙලිනාට්‍ය කලාව පැත්තෙන් ආපහු කවි කලාව පැත්තට එමු. මොකද ඒක තමයි ඔබව මම හිතන්නේ බොහෝ දෙනෙක් අඳුනාගත් නිර්මාණ භාවිතයේ බවට පත් වෙන්නේ. සම්මානයට පවා පාත්‍ර වෙන්නේ ඔබ මුලින්ම කවියෙක් හැටියට. මේ කවි ජීවිතයේ එක් ඔබ ගිය ගමනේදී මම හිතන්නේ අර ඔබ කියපු අර මේ මානව විශ්වවිද්‍යාලය තමයි කවි හැටියට ඔබෙන් එළියට එන්නේ. ඔව් ඔබ හරිය මේ අනුස්කතෙන්දී ඔබ ඇත්තටම හරි. ඒකේ කියන්නේ දිගු කාලීන දැන් අද කල්පනා කරලා බලනකොට දිගු කාලීන ගමන් මොකක් එහි තිබෙනවා. හැබැයි මට හිතෙන්නේ ඒක යම් කිසි වෙනස් තලයකට පැමිණෙන්නේ 2008 9 10 වගේ කාලවල. ඊට ඉස්සෙල්ලා මම විවිධ විදිහත් අදා බැලීම් කරලා තිනවා. අපිට මුලින්ම මේ ලං වෙන්නේ ජන කවි අපේ ජීවිතවලට. ඊට පස්සේ ගමේදී ඇහෙන යම් යම් කවි කතන්දර වගේ දේවල් අපි ආකර්ෂණය වෙන්නේ. ඒකට හොඳ පරපුරක් අපිට හිටියා. අද ඒක හීනයක් වගේ මට මතක් වෙන්නේ නැත්තම කියනවා නම්. ඊට පස්සේ කවි ලියන්න එන ආසාව, අපේ අදහස් ලියන්න එන ආසාව, ඒවා තව කෙනෙක් කියවනවා කියනකොට හැඟෙනකොට, තවත් කෙනෙක් ඒවා කියවනවා කියලා හැඟෙනකොට අපට ඇතිවන ආත්ම තෘප්තිය වගේ දේවල් මේවා අද අපි මේ ගැන කතා කරාට අනුෂ්ක මීට වසර ගණනාවකට පිට එහෙම අදහසක් නැහැ. තියෙන ආසාවක් විතර ඇත්තම කියනවා පුංචි ආසාවක් තියෙන්නේ. ඒ නිසා මම වැඩි කාලයක් මගේ කවි ලිව්වේ යොවුන් පුවත්පත් වලට. 90 දශකයේ අගභාගයත් එක්කම හැම නැති වෙලා ගිය යොවුන් පුවත්පත් හැම එකකම වගේ කාලේ මගේ කවියක් දකින්න ලැබුණා. ඉතින් මම හිතුවා ඒ කාලේ හැටියට කවි කියන්නේ ආදරේ ගැන කියන ඒවා, පෙම්වතිය දාලා ගියාම දුක පිළිබඳව කියවෙනේ වගේ අදහසක් තමයි ඒ කාලේ මගේ තිබුණේ. මධ්‍යම මේ ප්‍රමාණයේ පරිසරයේ වෙසෙනකොට පුංචි කාලේ වෙන අදහසක් තිබුණේ. ඊට පස්සේ එහෙම අදහසක්. ඊට පස්සේ ඒක ටිකක් වෙන තලයකට යන්නට බලපාන්නේ ඇත්තටම ඔබ සිහි කරපු මම කියපු අර මානව විශ්වවිද්‍යාලය කියන කාරණේ. මිනිස්සු එක්ක වැඩ කරද්දී අපිට ග්‍රහණය වන දේවල්, මිනිසුන්ගේ බොහෝ අවස්ථා මානව ජීවිතයේ සංස්කෘතිය ඇතුලේ මිනිස්සු අපහසුතාවයට පත් වෙන අවස්ථා. එක පැත්තකින් ඔවුන් මුහුණ දෙන සමාජ අසාධාරණයන්, ඔවුන් කියන්නේ ඒකට මාත් ඇතුළුව හැමෝම මුහුණ දෙන සමාජ අසාධාරණයන් වගේ දේවල් ග්‍රහණය වෙන්න පටන් ගන්නවා. ඒව ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. එතකොට හිතෙන්න ගන්නවා කවිය කියන්නේ හුදෙක් අපි අහන ජන කවියවත් එහෙම නැත්නම් රබම් පදයක් ඔන්චිලි කවියක්වත් නෙවෙයි. යොවුන් පුවත්පත් සරසන කවියකුත් නෙවෙයි. කවිය කියන්නේ මානවයාගේ ජීවිතය යම් කිසි ඥාන ධාරාවකින් ආලෝකමත් කරන මහා විශිෂ්ට කලාවක් බව ටික කාලයක් තමයි තේරුම් ගන්න යන්නේ. ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ අර කිව්වා වගේ මිනිස්සු එක්ක වැඩ කිරීම මම පහු කියපු කාරණාත් එක්ක. ඒකට තිබුණු එකම තෝතැන්න ඒ වන විට අන්තර්ජාලයේ එමින් පැවතුණු යුගයක්. Facebook ඒවා යම් සංඥා විතරයි එතකොට තිබුණේ. Facebook වගේ දෙයක්, ඒ කියන සංඥා වගේ තිබුණු යම් කිසි තීරණාත්මක අවධියක අපිට තිබුණු එකම විකල්පය තමයි අපේ කවි පුවත්පත්වල පළ කර ගැනීම. මා ඇතුළු ඉන් පසු ඉදිරියට ආපු හැම කවියෙක්ම මංජුල වෙඩිවර්ධන, ලක්ෂාන්ත අතුකෝරළ, මම එතනින් ගියාම ඉන් පසු සම්මානවලට පාත්‍ර වුණු ටිම්රාන් කීර්ති, මාලති කල්පනා ඇම්බ්‍රෝස්, සෞම්‍ය සඳරුවන් ලියනගේ, නඳුන් යසිත දසනායක, මේ වගේ විශාල පිරිසක් හැම කෙනෙක්ම තරඟයට කවි ලිව්වා පුවත්පත්වල කවි පිටුවලට. ඒවට ඉඩ දෙන්න කිහිප දෙනෙක් ලංකාවේ සැදී පැහැදී හිටියා. රත්නශ්‍රී විජේසිංහයන්, සිඹිරියාගම බණ්ඩාර, ලාල් හෑගොඩ, බුද්ධදාස ගලප්පත්ති,
වැනි අය මේ කවි දිහා බොහොම උපේක්ෂාවෙන් බලා හිඳමින් බොහොම ආදරයෙන් බලා හිඳමින් මේවට ඉඩ දුන්නා. ඒ නිසා පත්තරේ කාලේ කවියක් යනවා කියන මහ විශාල ජයග්‍රහණයක්. අන්තර්ජාලයට අපි ඒ වෙලේ කවියක් ලියලා උදාහරණකට වඩා ලොකු අපසරියක් එක පිටිපස්සේ තිබුණා. මේ කවිය අපි කිහිප සැරයක් කඩදාසියක ලියලා නැවත ලියලා පහුවදා ගිහිල්ලා තැපැල් කන්තරුවට ගිහිල්ලා තැපැල් කරනවා. ඊට පස්සේ අපි මාසයක් දෙකක් හැම විටම පත්තරේ බලනවා මේක පළ වෙලා ඇද්ද කියලා. මං හිතන්නේ අනුෂ්ක කවි 15ක් 20ක් විතර යවුවම එකක් වගේ තමයි පළ වෙන්නේ. හැබැයි ඒ විට දැනෙන හැඟීම මම හිතන්නේ අද සම්මානයක් ලබා ගන්න බෑ. ඒ තරම් හැඟීමක් තිබුණා. ඒ මෙන්න මේ හැඟීමත් එක්ක ආපු පරපුරක් තමයි පහුගිය කාලේ අපිට හම්බ වෙන්නේ. ඒ පරපුර එක්කෙනෙක් වෙන්න ලැබීම පිළිබඳව මම බොහොම සතුටටපත් වෙනවා. ඉන්පසු ඒ කවීන්ට ඕනි තරම් අවකාශ හැදෙනවා. අන්තර්ජාල අවකාශය වගේ හැදෙනවා. නමුත් මම හිතන්නේ මේ සීමාව ඇතුලේ ඒ සීමාවට පැමිණෙන්න ඔන්න මෙන්න කියා ඇතුලේ වැඩ කරපු පිරිසකින් එක්කෙනෙක් වෙන්න ලැබීම මම හිතනවා මම ලැබු භාග්යක් කියලා. කවිය ලංකාවේ මෙතන කාලෙක පටන් විවිධ හැඩතල ඔස්සේ ඉදිරියට ගලාගෙන ආවා. එය කවියේ භාවිතය වෙන්න පුළුවන්, කවිය ඇතුලේ තියෙන ගුණාත්මක හැඩය වෙන්න පුළුවන්, නැත්නම් එහි සැකසුම වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් විවිධ කාලවල විවිධ පරිණාමයන්ට මේ කවිය ලක් වෙමින් ආවා. ලංකාවේ මේ වෙනකොට ඔබ විශ්වාස කරන විදිහට ඔබත් කවියෙක් හැටියට මේ ඥෂ්ටි ඇතුලේ තියෙන කවියේ ආත්මය ඇතුලේ තියෙන හැඩහුරුකම් නැත්නම් ඒ වෙනස්කම් කොයි තරම් දුරට හොඳට සිද්ධ වෙනවද? ඒවා යම් සංවාදයකට බඳුන් වෙනවද? ප්‍රවීණයන් සහ නවීනයන් අතර ඒ සම්බන්ධයෙන් වන සංවාදය කෙබඳුද? ඔබේ අදහස? ඔව්, මම හිතනවා අනුෂ්ක යම්කිසි සාර්ථක කවියක් ලියවුනොත් යම්කිසි කවියෙක් අතින් ඒකට අවශ්‍ය ආසනය ලංකාව තුළ තියෙනවා කියලා මම හිතනවා. ඒක කිසිම ආකාරයකින් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. හොඳ කුමන ආකාරයෙන් හෝ හොඳ කවියක් නම් එය. ඒක හැදිලා තියෙනවා. ඒක නිකන් හැදිච්ච එකක් නෙවෙයි. ඒක වසර දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙක්ගේ මහන්සියේ ප්‍රතිඵලයක්. ඒ ආසනය සකස් කර ගැනීම, හදා ගැනීම ස්වාධීන ආසනයක් ඒක. ඒ නිසා ඒ ඉඩකඩ තියෙනවා. ඒකට අවශ්‍ය සංවාදය තියෙනවා. හැබැයි එදා සිට අද දක්වාම කවියට පොදු ලක්ෂණයක් වුණේ ඒක යම්කිසි පිරිසක් අතර සිදුවෙන සංවාදයක් බවට පත්වීම. කවියට කැමැතිම කට්ටියයි, කවි ලියන කට්ටියයි තමයි මේ සංවාදය කරගෙන යන්නේ. මම හිතන්නේ ඒක අනුෂ්ක මගේ අදහස පොදු සමාජයට බලපෑමක් කරන්නට ඕනි. පොදු සමාජයේ කවි කියවන්න ඕනි. ඒ කවි සංකල්පනාවලින් මවිත වෙන සමාජයක් අපි හදන්න ඕනි. ඉතින් ඒ ගමන් මාර්ගයේ එක්තරා තැනක වෙන්න පුළුවන් අපි මේ ඉන්නේ. ඉතින් ඒකට ඊට ඉස්සරට වඩා යම්කිසි මාධ්‍ය අනුග්‍රහයක් හම්බ වෙනවා. කොච්චර ප්‍රශ්න තිබුණත්, දේශපාලනික වශයෙන් කොච්චර ගැටලු තිබුණත් පුවත්පත් වලින් හැකි උපරිම ප්‍රමාණයක් ඒවට වෙන් කරන මාධ්‍යවේදීන් අපිට හම්බ වෙනවා. මෙවැනි මාධ්‍ය ඇතුළේ මේවා පැය ගණන් කතා කරනවා. අන්තර්ජාලය තුල වුණත් යම්කිසි හොඳ කවියකට ඉඩක් තියෙනවා. නමුත් එහි භාවිතයේ තියෙනවා යම් ගැටලු, ජනප්‍රිය ලක්ෂණ වලට තමයි කොහොමත් ඒක ඉතින් පොදු අවකාශයක් නිසා ශාස්ත්‍රීය පසුබිමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතාලම විදිහට අපිට. හැබැයි මේ පොදු කතිකාව හදා ගැනීම බොහොම වැදගත්. ඉතින් මේකට මම දකින එක් කාරණයක් තමයි මේ වැඩ කරපු හැම කෙනෙක්ම ස්වාධීනව තමාගේ කාලය, ශ්‍රමය, මුදල් කැප කරගෙන වැඩ කරපු පිරිසක් අපිට හම්බ වෙන්නේ. මේක විධිමත් තලයට ආවේ නැහැ කියන එකයි මගේ අදහස. දැන් අපි හිතමුකෝ විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තම මේ සම්බන්ධව බොහෝ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ජන සමාජයත් එක්ක යාවුණු යම්කිසි දියුණු ක්‍රමයක් ඇතුලේ සාහිත්‍ය, පොදුවේ සාහිත්‍ය මම කියන්නේ මීට වඩා යම්කිසි විදිහකට අපිට පුළුවන් කියන අදහස මට තියෙනවා. ඒකට අවශ්‍ය පහසුකම් හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ විට අපි දකින්නේ අර අති සාම්ප්‍රදායික ක්‍රමවේදයක් අපි දකින්න. අපි දෙනවා අච්චුවක්. ඒ අච්චුව අපි හදන්නේ ළමෙක් පෙර පාසල් යනකොටමයි අපි අච්චුව හදලා දෙන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙන් ඉවත් වෙන තැන දක්වා ඒ අච්චුව ඇතුලේ හරි හතරැස් මිනිහෙක් බවට පත් වෙනවා ඇරෙන්න. ඒ අච්චුව කඩාගෙන අලුත් හැඩයක් හදන්න අවකාශයක් අපිලා දරුවාට දීලා නැහැ. ඒක දරුවාගේ වැරද්දක් හැටියට අපිට දකින්න බෑ. ඒක සම්පූර්ණ දේශපාලනික ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේවා ඇතුලේ කොහොමද අනුෂ්ක හොඳ නිර්මාණ, ඒ කියන්නේ අප මවිත කරන නිර්මාණ බිහිවෙන් තියෙන ඉඩ හරි අඩුයි. ඒ ඉඩ අඩුයි. ඉතින් ඒ නිසා බොහෝ විට අපිට ඒ தত্ত্বය ඇතුලේ බලාපොරොත්තු වෙන්න තියෙන ඒ විධිමත්යයි අපි හිතන தত্ত্বය ඇතුලේ බලාපොරොත්තු වෙන්න තියෙන යම්කිසි අතිශය ඕලාරික සාම්ප්‍රදායික ක්‍රමවේදය. ඉතින් ඒක යම්කිසි කඩාගෙන ගිය මිනිස්සු අතින් තමයි අලුත් දේවල් බිහි වෙන්නේ.
ඉතින් මෙන්න මේවා ටිකක් මම හිතන්නේ හොඳ විධිමත් සාකච්ඡා මගින් අධ්‍යාපනය ප්‍රශ්න කරන්න ඕනි. අපි මම කියන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රශ්න කර යුතු තැනකට අපි දැන් ඇවිල්ලා ඉන්නවා. ඒක විශාල මේ සංගායනාවක් වගේ කරලා මේක හදාගත්තේ නැත්නම් තව අවුරුදු වැඩි කල් යන්න ඕනේ නැහැ. තව අවුරුදු 4ක් 5ක් 6ක් යනකොට විශාල වෙනසක් මේ සමාජයේ තාමත්ම ඛේදජනක තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම අහලා තියෙන විදිහට මේ පෙර පරපුරේ විශේෂයෙන් මේ ආපු කවි රටාවේ ගමන් මගේ යම් වෙනස්කම් ඇති කරපු කවියන් උදාහරණයකට සිරි ගුණසිංහ වගේ කවියන් ඒ ආකෘතිමය වශයෙන් කරපු යම් වෙනස්කම් මේ කාලේ දෝෂ දර්ශනයට ලක් වුණාට විවාද සම්පන්න වුණාට පසු කාලීනව ඔහු කරපු ඒ වෙනස් දේවල් නිසා ලංකාවේ කවි මග වෙනස් වුණා සහ ඒවා පසුව ඒවා යම් විදියකින් අපිට අනුගත වෙලා තිබුණා කියන එක මම අහලා තියෙනවා. මම කියන්නේ අන්න එවැනි හැරවුම් ලක්ෂයකට එන්න ලංකාවේ ඔය ඔබ කියන සංවාදය තවමත් ප්‍රමාණවත් නැද්ද? යම් යම් අවස්ථා නැතුව නෙවෙයි අනුස්ක. හැබැයි අපිට මූලික වශයෙන් සාකච්ඡා කරන මම හිතන්නේ 2000 මේ පිට වර්ෂ 2000 දැන් සිරි ගුණසිංහ ජී.බී. සේනානායක ඇතුළු පිරිස 50 දශකයේදී විශාල වෙනසක් කරනවා. නිදහස් කවිය ගෙනල්ලා මේක මහා ලොකු කැළඹීමක්. ඒ කියන්නේ නිකන් ලේහලා ගන්න කැළඹීමක් බවට පත් කරනවා. ඒක තියෙන කවිය බොහොම සාම්ප්‍රදායික ජනප්‍රිය නිකන් තරු සංකල්පයේ තිබුණු කවියක් නේ ඒකට තියෙන්නේ. ඉතින් මේකට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. වරක ජී.බී. සේනානායකයන්ම කියනවා සඳස් නැමැති මහා වනාන්තරයේ පාමුල එක් තැනක මම නිදහස් කවිය නැමැති පොරවගෙනත් තිබ්බා කියලා. එහෙමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේකේ වගේ තමයි. මොකද මේ ඊට පස්සේ වට පැලලි කවි බෙහෙත් තුණ්ඩු වගේ විශාල වශයෙන් කියන්න ගන්නවනේ. හැබැයි අද වෙනුවට වැඩි වශයෙන් මම හිතන්නේ සාකච්ඡා වෙන්නේ නිදහස් සාර. මේ නිදහස් සාර කියන එක වෙනම අපි කතා කරන්න ඕන එකක්. සහ මම හිතන්නේ ඒක ඉතාමත්ම අලුත් නැවුම් ඒ වගේම කවීන්ට නිකන් බොහොම වරප්‍රසාදයක් වගේ දෙයක්. හැබැයි ඊට සමානව දැන් ඔය දැන් සඳස් නිසදැස් කියලාත් කියනවනේ. ඔය බේදේ ඉතින් සාකච්ඡා වෙනවා අදත් තියෙනවා එදත් තිබුණා. කමන්නේ ඒවා හොඳයි මම කියන්නේ. ඒකට ප්‍රශ්නයක් නෑ. මේක එකක් කියලා එකක් නෑනේ නේද? මෙහෙම එකක් කියලා ඒකෙම අච්චුවක් නෑ. හැබැයි මම තේරුම් ගත්ත එකක් තමයි අන්තර්ගතය කියන කාරණේ. අපි ආකෘතිය කුමක් වුවත් කුමනාක් දැන් මොකද යම් ආකෘතිය වලින් අපිට මුළුමනින්ම ගැලවෙන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවනේ. ඒවා අපේ ඥානමය දේවල් බවට පත් වෙලා තියෙනවා. අපි ලේවල තියෙන දේවල්නේ දැන් මම ඕන තැනක කියන කතාවක් තමයි අනුස්ක. අපි කවි පිළිබඳව කොච්චර මොනවා කතා කරත් හරියට සමුද්‍රඝෝෂ විරිතෙන් කවි ගායනයක් ඇහුනොත් අපි මදක් නතර වෙලා බලනවා. කවි පිළිබඳ කිසිදු අදහසක් නැති කෙනෙක් වුණත් අහලා බලන ඥානමය පුරුද්දක් තාම අපිට තියෙනවා. ඒ නිසා ඒවා විල සම්ප්‍රදාය ඉතාමත් හරවත් දේවල්. මේ අන්තර්ගතය සම්බන්ධයෙන් තමයි අපි වඩාත් සාකච්ඡා වෙති කවියාගේ අන්තර්ගතයේ දෘෂ්ටිය කුමක්ද කියන කාරණේ. ඉතින් මේවට මම හිතනවා මේ 2000 මේ පිට අවකාශය 2000 මේ පිට අවකාශය පිළිබඳ යම් කතිකා නැතුව නෙවෙයි දැන් සබරගම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිනුදුම සුනිල් සෙනෙවි වගේ කෙනෙක් ගත්තම ඔහු මුලින්ම මං හිතනවා ඉතාමත් පුංචි පොතක් ලියනවා නූතනම සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් කියලා. මේක පොඩි පොතක් වුණාට මම හිතනවා එක්තරා මේ සන්ධිස්ථානයක් කියලා නව කවිය නූතනම යන වචනය ඔහු මේ යුගයට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ওই සන්තව කාව්‍ය විචාර තරඟය සඳහා ඔහුගේ නිබන්ධනය නම් කරන්නේ රසාර්ථ දීපනී නූතනම සිංහල කවියේ සන්තව ව්‍යාඛ්‍යාව කියලා. එතකොට මේ නූතනම කියන එක තුල මට හිතෙන්නේ අපිට නිර්ලෝභීව සාකච්ඡා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැබැයි කවිය වගේ දෙයක් ගත්තාම මේක මූලික වශයෙන් මනුස්ක අදහස් සමගයි බැඳී තියෙන්නේ. ඒ නිසා ඒවා විවාදාපන්න ගතිය වැඩි, වාද විවාද වැඩි, සිත් රිදීම් පවා ඇති වෙන්න පුළුවන්. මම කියන්නේ එහෙම නැතු අපි කොන්දේසි වලින් ඉවත් වෙලා නිර්ලෝභීව අනික් නිර්මාණ අගය කරමින් මේක සාකච්ඡා කරන්න පුළුවන් නම් මට හිතෙනවා මේ කවදාවත් කවියේ නොතිබුණු කතිකාවක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් කියලා. අපිට වඩා වැදගත් වෙන්නේ කතිකාවක් තුලින් සංවාදයක් තුලින් යම් සාධාරණ විවේචනයන් තුලින් අලුත් දෙයක් හොඳ දෙයක් නිර්මාණය කර ගැනීම තමයි. කියන්නේ මේ කවියේ ප්‍රගමනය උදෙසා යම් දේවල් කරන්න පුළුවන් වෙන්නේ යන්නේ එතකොට මේ සංවාදය තුලින්. ඔබ කවි පමණක් නෙමෙයි ගීතත් රචනා කරලා තියෙනවා. මේ අපේ සහෘද ඩෙවියේ වැඩසටහනට මීට පෙරතු ඔහු සම්බන්ධ වුණා. ඒ නිසා අපි ඒ ගීතයකින් අනතුරුව යලිත් වරක් ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
දුවකගේ සිනාවයි පියෙකුගේ රිදුමයි එකම සුසුමක දෙකෙලවර වාගේ එකම සුසුමක දෙකෙලවර වාගේ පියසිතක් කලඹා ලේනහර කලතා ලයරිදුම් දෙනවාමයි සැනසුමද තැනිතලා කඳුසේමැයි පිතුසෙනේ මතකෙන් උනුසුසුම් අහුරක් අතක මිට මොලවා දුව අරන් යනවාමයි ඇයට උවමනා වෙනවාමයි දුවකගේ සිනාවයි පියෙකුගේ රිදුමයි එකම සුසුමක දෙකෙලවර වාගේ එකම සුසුමක දෙකෙලවර වාගේ City FM. මිනිස් වනන්තරේ පුරා අලුත් තෙතක් ලෙසින් අපේ සිනේ පොදක් හිතා සෙමින් නිසින් සුළං ලෙසින් කවන්නෙමි ඔබේ මගේ සුසුම් ඔබේ මගේ සුසුම්
සමනලු ඔබෙන් ලදින් මිනිස් වනන්තරේ පුරා අලුත් තෙතක් ලෙසින් අපේ සිහිල් සිනේ පොදක් ඉතා සෙමින් නිසින් සුළං ලෙසින් තවන් ඔබේ මගේ සුසුම් ඔබේ මගේ සුසුම් ශනිදා කරලිය වෙලා උදේ 9යි විනාඩි 13යි අපේ යලිත් ශනිදා කරලියට එන්නේ මහින්ද ප්‍රසාද් මස්සෙමුල නිර්මාණවේදියා මුණ ගැහෙන්න. අර අපි මීට මොහොතකට කලින් අහපු ගීතය ඔබේ රචනයක්. ඔව්. ගීතත් ලියන කියන්නේ බලන් ගියාම මේ ඔබේ ක්ෂේත්‍රයේ හරි පුරුල් නිර්මාණය සඳහා භාවිත කරන ගීතය භාවිත කරන කතා නවකතාව කවිය ටෙලිමාධ්‍ය මේ සියලු දේවල් ඔස්සේ අර මානව විශ්වවිද්‍යාලයෙන් ඔබ උගත් දේවල් තමයි අපිට පෙරලා බෙදා හදා දෙන්න කියලා මට හිතෙනවා. ඒකේ එක්තරා විදිහක එක ප්‍රතිඵලයක් තමයි මේ අපොයියාව කියන කෘතිය. ඒ මානව විශ්වවිද්‍යාලයේම තමයි මේ ඇතුලේ මේ අන්තර්ගත කරලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මේක ටිකක් වෙන ප්‍රවේශයක්. ඔබේ මෙතන ඔබ සාමාන්‍යයෙන් ලියන කියන දේවලුත් එක්ක මේ ප්‍රවේශය හරි වෙනස්. ප්‍රහෙලිකාවක් පුරවන ස්වරූපයෙන් තමයි ඔබ මේ කතාව ගේන්නේ. මේක කොහෙන් හරි ඔබ මේ ආකෘතිමය වශයෙන් යම් හරඹයක් කරන්න උත්සාහ කරාද එහෙම නැත්නම් ඔබට යම් අදහසක් කේවලව උපන් අදහසක්ද කොහොමද? ඔව් ඇත්තෙන්ම අනුෂ්ක මම සලකන දෙයක් තමයි කලාකෘතියක ආකෘතිය කියන දේ ආකර්ශනීය අංගයක් වෙන්න ඕන කියන එක. අපිට ඇතැම් කෘති තියෙනවා ඒවා ආකෘතිමය වශයෙන් විශාල හරඹ කරලා තියෙනවා තමයි. මේ පාඨකයා සැබවින් මේ ප්‍රහෙලිකාවක් කරගන්න කැමති නෑ. ඒක ආකෘතිය කියන එක. ඒක නිර්මාණකරුවාට හැකිනම් යම්කිසි උපක්‍රමශීලී විදිහට කෘතියට ආලෝකයක් සපයන්නක් බවට පත් කරගන්න. ඒක තමයි මම හිතන්නේ සාර්ථක ක්‍රමය. එහෙම බොහෝ නිර්මාණ අපි දැක තිබෙනවා. මම හිතන්නේ ලංකාවේටත් වඩා වෙනත් බටහිර සාහිත්‍ය කෘති තුල යම් යම් ආකෘතික හරඹ කරපු අවස්ථා දකින්නට හම්බ වෙනවා. තාමත් ආකර්ශනීය අංග හැටියට දකින්නට හම්බ වෙනවා. මෙහි එන කතාව ගත්තම අනුෂ්ක මේ මම හිතන්නේ ඒක සාමාන්‍ය කතාවක්. ඒකට මම විශ්වාස කරනවා ආකෘතියෙන් ආලෝකයක් ලැබිලා මේ ප්‍රතිචාරات එක දැන් මේ මාස දෙකක් වගේ දෙකකුත් නැහැ තාම දෙකකට දවස් කිහිපයක් අඩුයි පොත නිකුත් වෙලා. හැබැයි එන ප්‍රතිචාරات එක මට හිතෙනවා ඒක මම මේ සෑහෙන හිතලා මතලා මහන්සිලා කරපු දේ ඇතුලේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවායි කියලා. ඒ නිසා ඒකේ මේ මම උත්සාහ කරන්නේ මේ වචනත් එක්ක මිනිස්සුන්ගේ ජීවිත තීරණය වෙන ආකාරය
ඒක ගැටවරයෙකුට නැත්තම් ළමයෙකුට දැනෙන විදිහත් එක්ක යම්කිසි වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න තමයි. ඉතින් ඒක මම හිතන්නේ මූලික වශයෙන් එහි තීරණය තිබිය යුත්තේ පාඨකයා අතේ කියලා මගේ අදහස. නමුත් කෙසේ වෙතත් මම කරන්න ගත් උත්සාහය අපතේ ගිහිල්ලා නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ මෙහි සටහන් කළ තියෙන්නේ මිනිසුන් වචන වැනිය නෙක අරුත් මවයි. ඔව් මම පිළිගන්න දෙයක් තමයි අනුෂ්ක මේ මුළු ලෝකෙම ගත්තම පූර්ණ වශයෙන්ම මේක දැන් වන විට භාෂා නිර්මිතයක්. සියල්ල භාෂාවත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. මම කියන්නේ මානව භාෂාව කියන්නේ ඉංග්‍රීසි, සිංහල, දෙමළ, පෘතුගීසි, ලන්දේසි කියන එක නෙවෙයි. සමස්ත මානව භාෂාව කියන එක මත තමයි ලෝකය රඳා පවතින්නේ. ඉතින් මේ භාෂාව කියන එක හදාගන්න මානවයා වසර දහස් ගණනක් එයාගේ ජීවිත ගමන් මගේ ගමන් කළා තියෙනවා. එහෙම ගමන් කළා ඔහු භාෂාවක් නිර්මාණය කරගන්න. මේ භාෂාව ඇතුලේ සියල්ල තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සංස්කෘතියේ සියලුම වෙනස්කම් වලට හැම දෙයකටම මූලික වෙන්නේ මේ භාෂාව කියන කාරණේ නිසා භාෂාවෙන් තොරව අපිට මිනිසාව මානවයාව වෙන් කරලා ගන්න බෑ. ඒ නිසා මට හිතෙනවා ඒක මිනිසත් එක්ක ඒ තරම බැඳී තිබෙන්නක් නිසා මෙහි වෙනස්කම් මෙහි තිබෙන්නා වූ යම් යම් මත ભેදයන්ට තුඩු දෙන කාරණා මෙහි තිබෙන්නා වූ පොහොසත් ලක්ෂණ වෙන්න පුළුවන්. ඇතැම් විට ඇතැම් කෙනෙකුට ප්‍රාථමික ලක්ෂණ වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක් දෙයකින්ම ප්‍රකට කරන්නේ මං හිතන්නේ මිනිසා කියන පොදු සාධකය. ඒ නිසා කවියා භාෂාව පාවිච්චි කරන විදිහට නෙවෙයි සාමාන්‍ය මිනිසා සිය වහරණ භාෂාව පාවිච්චි කරන්නේ. ඒ කෙසේ වෙතත් අනුෂ්ක මා පිළිගන්න දෙයක් තමයි මේ ලෝකය කියන්නේ මුළුමනින්ම භාෂා නිර්මිතයක් කියන එක. මෙතනදී අර මං ඔබට කලිනුත් කියපු වචනයම නැවත නැවත උද්ෘතයක් හැටියට ගෙනලා දක්වන්නේ මානව විශ්වවිද්‍යාලය කියන එක. මොකද මෙහි එන මේ අන්තර්ගතය පිළිබඳව අපි යම් පමණකට පමණයි කතා කරන්නේ. නැත්නම් පොත නොකියවපු කෙනෙක්ට මේ කුතුහලය සහ ඒ තියෙන අවධානය බිඳෙන්න පුළුවන්. නමුත් මෙහි මේ ප්‍රහේලිකාව පිරවීම සඳහා ඒ පාසලකට ගිහිල්ලා නැති ජීවන අත්දැකීම් වලින් තමන්ගේ ජීවන භාවිතයන් ඔස්සේම තමයි මේ වචන මේ ගෙන එන්නේ. ඔව් දැන් අපි අධ්‍යාපනය කියන එක අද මුළුමනින්ම අපි ඒක වෙන් කළා තියෙනවා. අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක් ඇතුලේ අපිට කටපාඩම් කරන උගන්වන සහතිකයක් දෙන දේ බවට පත් කරලා තියෙන අධ්‍යාපනය කියන්නේ. හැබැයි අධ්‍යාපනය කියන්නේ ඒක නෙවෙයි අනුෂ්ක. අධ්‍යාපනය කියන්නේ ජීවිතේ අපි ලබා ගන්නා දේවල්. පරිසරයෙන් අපි අධ්‍යාපනය ලබනවා. සතුන්ගෙන් අපි අධ්‍යාපනය ලබනවා. පොතපතිනුත් අපි අධ්‍යාපනය ලබනවා. විවිධ අත්දැකීම් වලින් පෙර අත්දැකීම් වලින් ඉදිරියේ අප ලබන අත්දැකීම් වලින් මේ හැම එකකින්ම අපි අධ්‍යාපනයක් ලබනවා. ඉතින් ඒක සවිඥානිකව කරන්න පුළුවන් නම් මම හිතන එක සවිඥානිකව කරපු මිනිස් කොට්ටාසය අපිට දැන් අහිමි වෙලා තියෙන්නේ. මීට දශකයකට විතර පිටදී අපිට උන් අහිමි වෙනවා. මුළුමනින්ම පරිසරයත් එක්ක බැඳුණු පරිසර කාරකයක් බවට පත් වුණු මිනිසා සමග මිනිසාගේ සංවේදනා සමග බැඳුණු ඒ ඇතුලේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි නිවුස් වල දකින්න අඩුපාඩු තියෙන්න පුළුවන්. අර මිනිස්සයා මෙහෙම කරා මේ මිනිස්සයා මෙහෙම කරා. හැබැයි සමස්තයක් හැටියට මේක ගත්තම අනුෂ්ක මම හිතනවා මූලික හරපද්ධතිය අපි පරිසරයෙන් ලබා ගන්නා වූ සමාජයෙන් ලබා ගන්නා වූ මූලික හරපද්ධතියට ඒකත් එක්ක සටන් කරන්න කිසිම අධ්‍යාපන ක්‍රමයකට බෑ කියලා. ඒක අත්දැකීමෙන් ලබා ගන්න දෙයක්. ඇතැම් විට වසර 50ක් 60ක් 70ක් තිස්සේ ජීවත් වීමෙන් ලබා ගන්න අත්දැකීම් සම්භාරයක්. ඒ විධිමත් තලයට ගේන්න තමයි මම හිතන්නේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් වගේ එකක් එන්නේ. ඒ අපි වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්. නමුත් මට හිතෙනවා මිනිසාට ඉතාම ඒ කියන්නේ අහිංසනයෙන් තොරව හිංසනයෙන් තොරව මිනිසාට ජීවත් වෙන්න අවශ්‍ය අධ්‍යාපනය පරිසරයෙන් ලබාගත් අය තුල දැඩි විදිහට තිබුණයි කියලා. ඉතින් ඒක එක පැත්තකින් අහිමි වී යාම රටක් මුහුණ දෙන විශාල ඛේදවාචකයක් හැටියට මම දකිනවා. ඒකට අපි මුහුණ දෙමින් පවතිනවා. ඒ නිසා එය වියුක්ත වීම විශේෂයෙන්ම අප ඊට පස්සේ හොයාගත්ත නම් අධ්‍යාපන ක්‍රමයන් ඒවා අර හැම එකකටම වඩා දියුණු වෙන්න එපා අනුස්ක. නෑ හැම එකකටම වඩා දියුණු වෙන්න ඕන. නමුත්
මම නම් දකින්නේ තාමත් ප්‍රාථමික ලක්ෂණ තියෙන. දියුණුව කියන එකෙන් ඔබ අදහස් කරන්නේ දියුණු වෙන්නේ නැති යම් යම් ක්‍රම උපායන් ඔස්සේ. හැබැයි ඒවා අපි එක පැත්තකින් අපේ අධ්‍යාපන ක්‍රමේව අත්පත් කරගෙන නැද්ද? එහෙනම් අධ්‍යාපන ක්‍රමයේ තිබ්බත් දරුවන් හෝ දෙමව්පියන් හෝ ගුරුවරුන් ඒවා සමීප කරගෙන නැද්ද? ඔව් මට හිතෙන්නේ මේක අර මේ තරංගයකටත් වඩා නිකන් පොරයක් බවට පත් කරලා තියෙනවා වගේ දෙයක් මට හිතෙන්නේ. එතකොට අපෙන් ගැලවී යන ප්‍රධානම කාරකය තමයි මනුෂ්‍යත්වය කියන එක මම දකින්නේ. මිනිසා කියන කාරණය අමතක කළා තමයි නිසියල සිද්ධ වෙන්නේ. එකක් තමයි මේ සියලුම පද්ධති සකස් වෙලා තියෙන්නේ මුදල සහ බලය කියන කාරණේ මත. අතීතයේත් එහෙම තමයි විවිධ ප්‍රවණතා හැදෙන්නේ එහෙම තමයි. හැබැයි ඒක ඇතුලේ අපි රැකගත්තු යම් කිසි වටිනා ආහාර පද්ධතියක් එක තමයි මේක සිද්ධ වුනේ. ඉතින් ඒ ක්‍රමක්‍රමයෙන් ගැලවිලා යනවා නම් පරිසරය පිළිබඳ තියෙන සංවේදනාව, මිනිසා පිළිබඳව තියෙන අවංක සංවේදනාව ක්‍රමක්‍රමයෙන් ගැලවී යනවා නම් අපි ඉස්සෙල්ලා අහලා තියෙනවා එක පැන්සල දෙකට කඩා කුරුලිව කාලේ නෑ ඇත්තෙන්නේ කියලා කියන්නේ නේද? බණ්ඩාර හැලියගොඩ ලියන්නේ එහෙමයි. මම දන්න අත්දැකීමක් තියෙනවා. මගේ දන්න කෙනෙක්ගේ පුතෙක් යාගේ පන්තියේදී ළඟ ඉන්න යාළුවාගේ පැන්සල ඉවර වෙලා. මෙයා මේ පැන්සලෙන් දෙකට කඩලා යාළුවට මේ පැන්සලෙන් කොටසක් දීලා තිනවා. ඒක දැක්ක ගුරුවරයා. ගුරුවරයා ළමයා නැගිටලා ඇහුවා මොකක්ද ඒ කරේ කියලා. ඒකට යා කිව්වලු මේ අහවල් යාළුවාගේ පැන්සල ඉවරයි මම ඉතින් භාගයක් දුන්නා කියලා. ඊට පස්සේ මේ දීපු ළමයට හොඳටම බැන වැදිලා තිනවා. ඔයා ඇවිල්ලා ඉන්නේ මේ පැන්සල් කඩලා අනික් අයට දෙන්නද අනික් අයගේ අඩුපාඩු බලන්නද? ඔයා ඇවිල්ලා ඉගෙන ගන්න. ඒ නිසා කරුණා කරලා ඔයා ඔයාගේ වැඩේ කරන්න කියලා ළමයි ඉස්සරහ නැගිටලා ළමයට බැනලා තිනවා. ඒතර මේ දෙකේ පරස්පරය කියන එක බලන්නකො නේද? මම හිතන්නේ දැන් ඒකත් අධ්‍යාපනයේම කොටසක් තමයි. මිනිසා කෙරෙහි මිනිසා දක්වන සංවේදීතාවය. ඉතින් ඒකෙන් තොරව අපි සාහිත්‍යයත් උගන්වනවා, විද්‍යාවත් උගන්වනවා, ආගමත් උගන්වනවා, ඉංග්‍රීසිත් උගන්වනවා, ඉතිහාසයත් උගන්වනවා, මේ ඔක්කොම උගන්වනවා. හැබැයි අපි අකමැත්තෙන් උනත් කියන්නේ අපි උගන්වන්න නැති දෙයක් තියෙනවා. ඒක උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිසාට සංවේදීන් කියන කාරණේක අමුතුන් උගන්වන්න පුළුවන් දෙන්නේ ඒක අපි තුල තියෙන දෙයක්. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් ගැලවී යන බවක් තමයි මම නම් දකින්න. ඒකට උදාහරණ අනුස්ක ඕනෑ තරම් මේ පද්ධතිය ඇතුළේ අපිට කතා කරන්න පුළුවන්. ඔබ එක්තරා විදියකින් අධ්‍යාපනය ප්‍රශ්න කරනවා සහ ඒවායේ භාවිතයන් කොයිතරම් දුරට දැන් සහතිකයට පමණක් සීමා වෙන කාල සමයක් මේ ඇවිල්ලා තියෙන්නේ. අපිට මම හිතන්නේ මේ කෘතිය ඔස්සේ ඔබ ආපහු සැරයක් අපිට ගම මතක් කරලා දෙනවා. ගමේ තියෙන සුන්දරත්වය සහ ගම ඇතුළේ තියෙන මනුස්සකම තමයි ඔබගේ මේ නිර්මාණ ඇතුලේ. ඒ කියන්නේ මේ නාගරීකරණයත් එක්ක එන්න තරංගයත් එක්ක අධ්‍යාපනයේ තියෙන තරංගයත් එක්ක හෝ දැන් ඇත්තටම ගමක් කියලා එකක් නෑ අර්ධ නාගරික ප්‍රදේශය තමයි දැන් ක්‍රමිකව බිහි වෙමින් එන්නේ. හීන වෙනවද මනුස්සකම මේ තරංගයත් එක්ක පොරයත් එක්ක? ඒක අපිට මේ තියෙන වටපිටාව ඇතුලේ මේ දේවල් ගොඩනගා ගන්න බැරිද? බැරි කමක් නෑ අනුස්ක. ඒක බැරි කමක් නෑ. මම හිතන්නේ දැන් අර කලින් අපි කතා කරපු සියල්ලෙහිම නෂ්ටාවශේෂ විසින් තාමත් මේක ඔසවාගෙන සිටිනවා කියලා තමයි මම නම් කියන්නේ. තාමත් ඒ ඔසවාගෙන සිටිනවා. කියන්නේ අපි මේ සියල්ල දැන් නරකයි කියලා කියන්නේ අපි මේ යම් කිසි කතිකාවක හැඩයක් හදාගන්නනේ. හැබැයි මේ යම් අපි ඊට වඩා හොඳ ප්‍රවණතාවයක් මගින් තාමත් මේවා ගමන් කරනවා ඉදිරියට. ඒ නිසා හැබැයි මම කියන්නේ අර ප්‍රායෝගික තලය කියන එක. දැන් ජීවිතේ ප්‍රායෝගික තලය කියන එක මගහැරී යාම කියන්නේ ඒක ලොකු ඛේදවාචකයක් හැටියට මම දකින්නේ. දැන් අපිට යන්ත්‍ර සූත්‍ර ගොඩක් එක්ක නෙවෙයිනේ අපිට ජීවත් වෙන්න ඕනලා තියෙන. අපිට මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕනේ. මිනිස් සමාජයක් ඇතුලේ අපිට ජීවත් වෙන අනික හඳුනා ගනිමින් අනිකත් එක්ක කතා බහ කරමින් සහයෝගයක් ඇති කරගෙන එහෙම තමයි මේ මානව ජීවිතේ පැවතුනේ නේද? මේ දැන් වසර අපි ගණනය කරන්න බෑනේ අපිට තාම. නමුත් අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ පැවතිලා තියෙන. එහෙම ආපු එකක් නේ. එක පාට මේක නිකන් දශකයක් ඇතුළත වගේ අනිත් පැත්ත ගහනකොට ඒකේ ඵල විපාක විශාල වශයෙන් සමාජයට දැනෙන්න ගන්නවා. ඒ නිසා මම මේ කියන්නේ ඒ කාරණේ මේක බොහොම පොඩි කාලයක් තුල සිද්ධ වෙන දෙයක්. එහෙම නැතුව අනුස්ක මම හිතන්නේ ගම දැන් අපිට ලංකාව වගේ රටක ඇතුළේ ඉඳලා ගම නගරේ පිළිබඳ කතා කරන්න බෑ. කොළඹ කියන්නේ මට ගමක් හැටියට හිතුත් ගමක් කොළඹ කියන්නේ. වාහන ගොඩක් තිබුණාට බිල්ඩින් ගොඩක් තිබ්බට ඒක නෙවෙයි. ඒක පද්ධතියේ ඇතුළේ තාමත් ගම තියෙනවා. ඒ නිසා මගේ ගම මම කතා කරන මගේ ගම මේ කියේ මේ අපි චිත්‍රවලින් දකින ගමක් නෙවෙයි. ඒක දැන් පාරවල් හැදිලා එහෙම කියලා. නමුත් ඒ පරිසර පද්ධතිය
ඇතුලේ මම අගය කරන දේවල් තියෙනවා. මට කිසිම කොන්දේසියක් නැතුව ජීවිතේට ලැබිච්ච දේවල් තියෙනවා. මම කැමති එන්නේ මේ දේවල් සාකච්ඡා කරන්න. ඒ දේවල් බෙදා හදා ගන්න මම කැමති. මෙහෙම දේවල් මමත් වින්දා කියන එක තවත් අයට කියන්න කැමති මම. ඒවා හොඳයි කියලා මට තියෙන ආත්ම විශ්වාසය මම කැමති ප්‍රකට කරන්න සමාජයට. ඒ නිසා තමයි අනුෂ්ක මම බොහෝ විට මේ එහෙම අත්දැකීම් මම ලැබූ අත්දැකීම් මගේ නිර්මාණවලට පාදක කරගන්නේ, අත්දැකීම් වලට නව හැඩයක් ලබා දෙමින් පාදක කරගන්නේ. එසේත් නැතුව මම මේ ගම පිළිබඳව ගම හොඳයි නගින නරකයි වගේ අදහසක් ඇතුව නෙවෙයි ඒක කරන්නේ. මේ අත්දැකීම් ලබන අවධිය වන විට කිසිදු ඉන්ධනයක් මේවා තුල නැහැ. මේවා තියෙන්නේ වේදනාව, දුක. හැබැයි අද ඒවා නැවත සාකච්ඡා කරනකොට ඒවා ඇසුරින් නිර්මාණ විදිහට ඒවා පාඨකයින් එක්ක සහෘදයින් එක්ක බෙදා ගන්නකොට ඒව ඇත්තටම මට ගේන්නේ බොහොම සුන්දර හැඟීමක්. මහා සෑරන් කොතදී පුර අහස මුදුනට වී බොහෝ අය ඇත ඒ පිනෙන් අද නිවන් පුරයට වී එදා මෙබිමේ අයිතිකාරය එරන් ලලනාවී ස්වර්ණමාලී හමුනා මට කෙසඟ වී ලෙදවී රජුට නුහුරු අගුවල දිවිගෙවූ බැව් සැලවුණා අපට වත් දුන් නැත්ද නුඹට දරු කැලට හිමිට දොවා ගනිමින් රැට හීනෙන් දෙලෙඹු මල් සතුට අදත් නැවිති එපුර දොර දොර පතා ඇය පිහිට අදත් නැවිදි එපුර දොර දොර පතා ඇය පිහිට අදත් නැවිදි එපුර දොර දොර පතා ඇය පිහිට ශනිදා කරලිය අද ශනිදා කරලේ මහින්ද ප්‍රසාද් මස්සිමුල නිර්මාණවේදියා ඔහුගේ අපොයියාව කියන කෘතිය පිළිබඳව අපි මේ
අවසානයේදී කතා කරමින් හිටියේ මේ ප්‍රහෙලිකාවේ එක තැනක් පුරවනකොට එක වචනයක් පිළිබඳව එන අදහසක් තමයි. කියන්නේ අපොයියාව කියලා අපොයි කියලා අපි වචනයක් අහලා තියෙනවා. භාවිතත් කරනවා. හැබැයි අපොයියාව කියලා වචනයක් අපි එහෙම යොදනවා අහලා නැහැ. හැබැයි මේ කෘතිය එක තැනකදී ප්‍රහෙලිකාව පුරවනකොට අපොයියාව කියලා දාමු. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. එහෙම තැනකින් තමයි මේ වචනේ උපදින්නේ. හැබැයි එතනට එන්නේ වෙන වචනයක් ඔබ කියවනකොට ඔබට හසු වේ. නිසා අපි මේ කුතුහලය සහ මේ කියවීමට බලාපොරොත්තු වෙන උදවිය වෙනුවෙන් අපි තවමත් ඒ ගැන හරියට විස්තර නොකියමු. ඒකට ප්‍රවේශම් වෙමු. මොකද ඔවුන්ට කියවලම ඒ අත්දැකීම ලබා ගන්න දිය යුතු නිසා. නමුත් ඔබේ සෙන්කොට්ටන් මානික්කාවත සහ මේ ළඟදී ආව මේ අපොයියාව කියන කෘතිය ඇතුලේ එක්තරා විදිහක පොදු ලක්ෂණයක් දකිනවා. ඔබ ගම ගැන තමයි කතා කරන්නේ. දැන් මෙතනදී ඔබ අර කලින් සඳහන් කරා විශ්ලේෂණාත්මකව මේ අධ්‍යාපනය කියන කාරණා මෙතනදී. නමුත් ඊට පෙර කෘතිය ඇතුළේදී ගමම තමයි. හැබැයි ගමේ ඇතුලේ අහිංසක ගැමියන් මුහුණ දෙන ප්‍රශ්න තමයි සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක්තරා විදියකින් ඔවුන් මුහුණ දෙන අත්දැකීම්, ඔවුන්ට සිද්ධ වෙන පීඩනය. දැන් සමහරවිට අපි කියනවා මේ සංකීර්ණ සමාජය ඇතුලේ එහෙම පීඩිතයන් පිරිසක් ඉන්නවා කියලා. හැබැයි එදා ගම ඇතුළෙත් හිටියා, මෙදා ගම ඇතුළෙත් හිටියා. අනාගතයේදීත් එහෙම පීඩිතයන් පිරිසක් ඉඳී. ඒ ඔබ මතන පොදු ලක්ෂණයක් විදිහට ඔබේ කෘතිය ඇතුලේ අපි දකිනවා. ඕනුස්ක ඇත්තෙන්ම කියනවා නම් දැන් කෙනෙක් සමාජය තුළ කෙනෙක් පීඩාවට පත්වීම කියන කාරණය අරගෙන අපි ඒක විශ්ලේෂණය කරලා බැලුවොත් ඒක පිටිපස්සේ අපිට හම්බෙන දේශපාලනික කාරණයක්. කෙනෙක්දී යම් කිසි දේශපාලනික ක්‍රමවේදයක් මත එය සංස්කෘතියට කරන බලපෑම නිසා නැත්නම් ඒ මතින් ගොඩනැගෙන සංස්කෘතිය නිසා සමාජයේ එක්තරා පිරිසක් වරප්‍රසාද ලබන්නන් බවටත් එක්තරා පිරිසක් වරප්‍රසාද අහිමිව ගිය පිරිසක් බවටත් පත් වෙනවා. එතකොට අහිමිව ගිය පිරිස හැම විටම ජීවිතය ගෙවා දමන්නේ යම්කිසි පීඩාවක් එක්ක. මේක පුළුල් වශයෙන් දේශපාලනිකව කතා කරන්න ඕනි කාරණයක්. නමුත් අපි දැන් දියුණු යයි සමාජයේ දියුණු යයි පවසන විට දියුණු සමාජයක් අපේක්ෂා කරන විට සමාජයේ දියුණුයි කියන විට මානවයා ඉස්සරට වඩා දැන් බොහෝ දේවල් ජය අරගෙන කියලා කියනකොට ඔහු අහස ජය ගන්නවා මානවයා නේද? ග්‍රහලෝක ජය ගන්නවා, මුහුද ජය ගන්නවා. නමුත් මානව වශයෙන් මිනිසා වශයෙන් මිනිසාව ජය ගන්නට අපොහොසත් වුණු අවස්ථා රැසක් තියෙනවා. ඒක මුළු ලෝකෙටම පොදු කාරණයක්. අපිට මෙහෙම රේඩියෝ වැඩසටහනක මේක පිළිබඳව කතා කරා කියලා මේකට විකල්ප අදහසක් නැත්නම් මේකට පිළියමක් සකස් වෙන්නේ නැහැ. හැබැයි මේ අපි සාකච්ඡා කර යුතුයි කියලා මට හිතෙනවා. ඒක සාකච්ඡා කරන්න තමයි දේශපාලඥයා වර්තමාන දේශපාලඥයා මිනිස්සු විසින් පත් කර හරින්නේ. ඒක සාකච්ඡා කරන එක තමයි එක්තරා ඒ කියන්නේ දේශපාලකයාගේ කාර්යභාරයේ මිනිසා බලාපොරොත්තු වෙන ප්‍රධාන අංගයක් තමයි මේක. මේක සාකච්ඡා කරන දේශපාලකයා මේ ඡන්දය මැතිවරණය නම් ඒ කාල සීමාවට පෙර මේක පිළිබඳව ගුරේලේ රහ වෙනකන් කතා කරනවා. මේ ප්‍රතිගාමී දේවල් කතා කරනවා. හැබැයි ඊට පස්සේ බලයත් සමග නැවත මේක ඒ බල සටන එහෙම එක්තරා කොටසක් බවට මේක ඉතිහාසයේ ඉඳලා එන දෙයක්. සාහිත්‍යකරුවා මේක කතා කරන්නේ ඊට වඩා වෙනත් විදිහකට. සාහිත්‍යකරුවාගේ දේශපාලන අනුශක වෙනස්. එයා මානව දේශපාලනයක් කරන කෙනෙක්. මිනිසා වෙනුවෙන් තමයි සාහිත්‍යකරුවාගේ දේශපාලනය හැම විටම මෙහෙवला තියෙන්නේ. ඒ නිසා මම සලකන විදිහට මම විශ්වාස කරන විදිහට සාහිත්‍යකරුවෝ විවිධාකාරයෙන් සිය නිර්මාණ විවිධ විදිහට සෞන්දර්යාත්මක නිර්මාණ වෙන්න පුළුවන්. හුදෙක් ප්‍රේම කතා වෙන්න පුළුවන්. නැත්නම් ආකෘතිමය වශයෙන් වෙනස්ම තලයේ පරිකල්පනීය අවස්ථා වෙන්න පුළුවන්. යථාර්ථවාදී නිර්මාණ වෙන්න පුළුවන්. මේ විදිහේ විවිධ නිර්මාණ කරනවා. ඒ ඔක්කොම හොඳයි. ඒ ඔක්කොම අවශ්‍යයි මේ වැඩේට. මම එතෙන්දි තෝරගෙන තියෙන්නේ අනුෂ්ක දැනට මට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රමාණය මිනිසා මුල් කරගෙන මානව සංස්කෘතිය මුල් කරගෙන සංස්කෘතියේ අප සාකච්ඡා කළ යුතු තැන් මුල් කරගෙන සාකච්ඡාවෙන් බැහැර වුණු තැන් සැඟව ගිය තැන් නැවත මතු කරන්නට මම උත්සාහ ගන්නවා. ඒකත් දේශපාලනික කාර්යයක එක පැත්තකින් ගන්නකොට හැබැයි මම විශ්වාස කරන ඒවා කතිකාවට ලක් කිරීම මතින් සාහිත්‍යකරුවාගේ දේශපාලනයේ යම් ඉසව් ජය ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබ ඔය කතා කරන
මේ සාහිත්‍යකරුවන්ගේ මානව දේශපාලනය ඇතැම් අවස්ථාවලදී අපි දකිනවා පක්ෂ දේශපාලනය විසින් අත්පත් කරගන්නවා. ඒක ප්‍රධාන ධාරාවේ දේශපාලනයේද විකල්ප ධාරාවේ දේශපාලනයේද කියලා භේදයක් නැහැ. පොදුවේ ගත්තොත් පක්ෂ දේශපාලනය විසින් මේ මානව දේශපාලනය අත්පත් කරගන්න ආකාරයක් අපි දකිනවා. ඒකෙන් ඒ මානව දේශපාලනයට හැකියාවක් ලැබිලා නැහැ. බොහොම අවම තැන්වලදී තමයි ওই කියන පක්ෂ දේශපාලනයට යම් බලපෑමක් කරන්න ලැබිලා තියෙන්නේ. එනිසා මේ ඔබේ අදහස මොකද්ද මේ අත්පත් කර ගැනීමත් එක්ක සමහරු කැමැත්තෙන්ම පක්ෂ දේශපාලනය පැත්තට යනවා මානව දේශපාලනයේ යම් ප්‍රගතියක් අපේක්ෂාවෙන්. සමහරු එහෙම නැහැ පෞද්ගලික අපේක්ෂාවෙන් පක්ෂ දේශපාලනයට යනවා මේ පෙන්නලා අපිට මානව දේශපාලනය. ඔබේ අදහස මොකද්ද මේකෙන් මේක ස්වාධීනව යන එකද වටින්නේ නැත්නම් අඩු ගන්න මේ දෙකම එකතු වෙලා එක තැනකට එන්න පුළුවන් සංවාදයක් මාවතක් හොයාගන්න එකද වඩා වටින්නේ? අනුෂ්ක මම හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ මේ සම්බන්ධයෙන් ස්වාධීන මත දැරීම කියන එක මට හිතෙන. දැන් දේශපාලන පක්ෂ වශයෙන් දේශපාලන ගත්තම කිසිම විශ්වාසයක් තියන්න බෑනේ. අද මේක නෙවෙයි හෙට තියෙන්නේ නේද? ඒක කව සංකල්ප වෙලා කවලං වෙලා ඒක වෙනම එකක් ඒක ඇවිල්ලා. ඉතින් එතෙන්දී මට හිතෙන්නේ පක්ෂයක් ගන්න අපහසුයි මේ කලාකරුවට. එයා හැම විටම ජනතාවගේ පැත්තේ ඉන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථකම. යම් අවස්ථා එන්න පුළුවන්, යම් කාල සීමා එන්න පුළුවන්, පෙනී හිටින්න සිද්ධ වෙන. ඒක తాවකාලිකව සමහරට ඒ මොහොතට වෙන්න පුළුවන්. හැබැයි අපි දකින්නේ එහෙම එකක් නෙවෙයිනේ. දැන් කලාකරුවාත් අර මේ මෙතෙන්ට එනකොට මම දකිනවා අනුෂ්කද මේ බොරැල්ලට එනකොට සිරකරුවෝද මිනිස්සුයෝ කියලා ගහලා තියෙනවනේ අර තාප් එක. ඉතින් මම කියන්නේ කලාකරුවෝද මිනිස්සුයෝය. ඔවුන් පෘථග්ජන මිනිස්සු. ඔවුන් බොහෝ විට මම දැකලා තියෙන්නේ වරප්‍රසාද මුල් කරගෙන තමයි දේශපාලනයට කිට්ටු වෙන්නේ. ඉතින් ඒ ඡන්දවලින් පස්සේ ඔවුන් මොන හරි ඒගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්නවා. එතෙන්දි කලාකරුවෝ මී යනවා කියන එකයි මගේ අදහස. ප්‍රශ්න තියෙන පුළුවන් ජීවත් වෙන්න. දැන් එහෙම කෙනෙක් අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි ඔයගොල්ලෝද අපිට කන්න දෙන්න වගේ සරල ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි කලාකරුවා කියන භූමිකාව ඊට වඩා විශාල භූමිකාවක්. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න. මේ පෞරුෂය තේරුම් ගන්න ඕන කියලා මට හිතෙනවා. ඕනෑම කලාකරුවෙක් මට හිතෙන්නේ. මේ පෞරුෂය කියන එක ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒක මිනිසා වෙනුවෙන් යම් කිසි කියන්නේ කොන්දේසි වලින් තොරව මිනිසා වෙනුවෙන් වග කියන වැඩක් ඒක. නිසා ඔහු සිය කලාව මෙහෙवला තියෙන අවංකවම නම් මට හිතෙන්නේ භෞතික වරප්‍රසාද මුල් කරගෙන ඔහුගේ කලාව ඔහුට මේ පාවා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතෙන් ඒ ස්වාධීන බව ආරක්ෂා අඩුම තරමේ ස්වාධීන බව කලාකරුවෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් නම් සාහිත්‍යකරුවෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් නම් මම හිතන එක වටිනවා කියලා. පරාජය වෙයි. සමාජය තුල පරාජය වෙයි. යාට වාහනයක් නැති වෙන්න පුළුවන්. රස්සාවක් නැති වෙන්න පුළුවන්. තෙල් ගහන්න සල්ලි දෙන්න නැති වෙන්න පුළුවන් අමාත්‍යාංශකින්. හැබැයි ඊට ඔක්කොටම වඩා ඉහළ ස්වාධීන බව කියන එක. ඒ ස්වාධීන බව වටිනා තැනක්, වටිනාකම හඳුනගන්න තැනක් එන්න පුළුවන්. ඒ නිසා ඒක හැම විටම මිනිසා සමග හිටගන්නා බොහොම ශක්තිමත් දෙයක් කියලායි මගේ නම් අදහස. ඉතින් මම දන්නේ ඒකට විවිධ අදහස් තියෙන පුළුවන්. ඒ ඔබේ මතය. අපි හැම මතයකටම අපි මේ කරලිය ඇතුලේ ඉඩකඩ තේරෙන නිසා අපි ඇත්තටම ස්වාධීන මතයකට අපි එවැනි අවස්ථාවක් ලබා දෙන්නට කල්පනා කරේ. හොඳයි. එhmenan අපි මේ ඔබගේ නිර්මාණයක් එක්ක තමයි මේ විරාමයෙන් අනතුරු අපිට තියෙනවා මේ ඔබ වසර ගණනාවක් තිස්සේ අකණ්ඩව කරගෙන එන වැඩ කටයුත්තක් තියෙනවා, නිමිත්තක් තියෙනවා. මේ වර්ෂයේත් ඒ නිමිත්ත දැන් යෙදිලා තිබෙනම් කලින් අගෝස්තු මාසයේ. නමුත් ඇති වුණු තත්ත්වයන් එක ටිකක් කල් ගිහිලා දිනවා. අපි ඒ ගැන කතා කරමු. අපහු සැරයක් අපි අර ඉලන්දාරි හැන්දාවේ තේමා ගීතයට එන්නේ. ඔබේ රචනයක් නේ? ඔව්. අපේ හම් ගීතය. සිහිලෙන් පිරි හිමමිදී කැටිවීති ඒ සිහිල නිම්නේ කොහේ හෝ උණුසුමක් රහසේ තිරේ ආදරෙත් එහෙමයි තමයි මගේ ආදරෙත් එහෙමයි තමයි. හිරුතෙදින් කිනියම් වෙලි වෙලිපවා පුපුරා දෙවි
ආදරෙත් එහෙමයි තමයි අසූනවයයි දශම හය අසූනවයයි දශම අට දිවයින පුරා City FM ශනිදා කරලිය අද ශනිදා කරලි අපේ ආරාධිතයා මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඔහුත් එක්ක අපි බොහෝ දේවල් කතා කරමින් ආවා. හැබැයි මේක එක්තරා විදියකින් මම ඔබට චෝදනාවක් හැටියට කරන්නත් කැමති. කමන්නේ. මොකද මේ අදන්නේ වසර 8කින් විතර වගේ ඔබේ කවි එකතුවක් ආවේ නැහැ. හරි. දැන් ඒ වෙනුවට ඔබ ටිකක් අර එන බැනුම අඩු කරගන්න ඔන්න යොන්න කතාවක් ඔබ අපිට ඉදිරිපත් කළා දෙනවා. හරි. ඒකත් හරි ගියමුකෝ. හැබැයි ඔබ මේ වැඩසටහන ඇතුළේදීම සඳහන් කරා මේ ඔබ ක්ෂේත්‍රයට එනකොට කවියෙක් හැටියට ඔබට තිබුණු අවස්ථාවන් ප්‍රමාණය. හැබැයි දැන් ඊට වඩා පුළුල් අවස්ථාවන් ප්‍රමාණයක් තියෙන අන්තර්ජාලය කියන්නේ මතන ඒ සියලු අවස්ථාවන් පරෙමින් බොහොම ඉක්මනින් ක්ෂණයකින් ප්‍රතිචාර සහ ජනගත කරන්න පුළුවන් හොඳම මාධ්‍ය බවට පත් වෙලා තියෙන සමාජ මාධ්‍ය ඔස්සේ. හැබැයි මේ විශේෂයෙන් මම කියන්නේ කවිය කියන දේ පිළිබඳව. හැබැයි ඒ දවස්වල එන්න අමාරුණා. දැන් එන්න ලේසි. හැබැයි එතනදී ඇක්සස් තිබුණට නැත්නම් අවස්ථාවන් තිබුණට සමාජගත වෙන්න මේ සමාජගත වෙන්නේ හොඳ දේද හරි දේද කියන එක පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා කවිය සම්බන්ධයෙන්. ඔබ කවි නොලිව්වට අලුතෙන් එන කවියන් ගුණාත්මක වැගීමේ යම් ක්‍රමවේදයක් ඔබ සේවයේ නියුතු වෙලා ඉන්න නැත්නම් ඔබම පවත්වාගෙන යන ආයතනය මගින් කරගෙන එනවා. කාව්‍ය විචාර සම්මානවලක් ඔබ වාර්ෂිකව පවත්වාගෙන ඉන්නවා. ඔබ කවි නොලිව්වට ඔබ යම් උත්සාහයක් ගන්න කවියේ ගුණරුව රැකගැනීමේ එක්තරා විදියක උත්සාහයක. අපි ඒ උත්සාහය ගැන ටිකක් කියමු. චෝදනාව හැටියට ඔබ කවි නොලිව්වට අනුෂ්ක දෙසරයක්ම කිව්වා ඔබ කවි නොලිව්වට කියලා. එහෙම කියන්න එපා අනුෂ්ක. මොකද මේ දැන් කවියාගේ කාලය කියන එක මම හිතන්නේ වර්ෂ වලින් මනින්න බෑ. ඒක අවුරුදු 8ක්ද 9ක්ද 10ක්ද 15ක්ද වෙන්න බෑ. සමහරට ඒ කාල සීමාව කවියාට එක මොහොතක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ටිකක් වෙනස් දෙයක්. එක පැත්තකින් අනුෂ්කයකට මම මෙහෙම පුංචි උත්තරයක් දෙන්නත් කැමතියි. සමහරට දැන් මගේ මං කවි පොත් දෙකයි ලියලා තියෙන්නේ. ඒවා ඇත්තම කියනවා. ඉතින් බොහොම සමාජ ආකර්ෂණයක් දිනාගත්තා. ඉතින් ඒවා පිළිබඳව මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. විවිධ මත තියෙනවා. බොහෝ පාඨකයන් ඒවට ආදරය කරනවා. ඉතින් ඒවා බොහෝ විට මුද්‍රණ වාර රාශියකට යන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම බොහොම කැමැත්තෙන් සතුටින් මම ඉන්නවා. හැබැයි මේ මම සලකනවා දැන් ඒවා ඇතැම් විට මේ කොහොම ලියුණාද කියලා හිතාගන්න බැරි දේවල් අනුෂ්ක. මම අර මුලින්මත් කිව්වා මම ඔය කවි එකතුන් ලියලා තියෙනවා මම ගොඩාක් කාර්යබහුල ඉන්න කාලය තුල. ටෙලි නාට්‍යවල වැඩ කරද්දී විවිධ ගමන් යද්දී කාර්යබහුල ජීවිතයක් තමයි මම ඒවා ලියලා තියෙන්නේ. ඊට පස්සේ නිකන් හිතා කවි ලියන්න ගියාම ඒක එහෙමත් බෑ. ඒක කෙරෙන්නේ නැහැ. හැබැයි කෝකටත් අනුස්කම ලියන කවි ටිකක් තියාගෙනත් ඉන්නවා. කෝකටත් එහෙමත් අපි සූදානම් ශරීරයෙන් ඉන්න බෑ. ඒ නිසා කවි ටිකක් තියෙනවා. ඒ වුණාට තාමත් මම හිතනවා තව පොඩ්ඩක් ඔය බලා හදා එහෙම බොහොම පුංචි බොළඳ වැඩ කර ඉන්නවා. දැන් ගිය වසරේ දැන් බොහෝ පිට අපේ පොත්
ප්‍රදර්ශනයේදී ඔබ මුණ ගැහිච්ච අවස්ථාවේදී ඔබ කියපු දේ තමයි මේ ඇත්තට මටත් මේ කවි ටිකත් මගේ නිර්මාණ ටිකවත් එළිදක්වන්න එලාවක් නැහැ. මොකද මට එළිදක්වීම සඳහා තව මේ කවි පොත් 100ක් විතර තියෙනවා. ඒවා කියවමින් ඉන්නේ නිසා කියලා. ඔව් ඒකත් ඉතින් මම බොහොම ආදරෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා මම කවියත් එක්ක ඉන්න බවට සාක්ෂි විදිහට ඒවා සලකන්න කියලා. ඒ කියන්නේ මම කවි අනික් අය කියවනවා පුළුවන් වෙලාවට මම ඒවට මේ මොන හරි අදහස් ලියන්නත් වෙනවා. ඒවා මගහැරෙන වෙලාවලුත් තියෙන ඒක පිළිබඳව සමාවත් ඉල්ලා සිටිනවා. සහ ඔබ කියපු අර විචාරයේ සම්බන්ධ කාර්යය පිළිබඳව කතා කරනකොට අනුෂ්ක මම මේක මටම කල්පනා වෙච්ච සංකල්පයක් කාව්‍ය විචාරයට සම්මානයක් ප්‍රදානය කරමින් වගේ කරමින් නව කතිකාවක් ආරම්භ කිරීම. දැන් අපි වසර 3ක් ඒක කරලා තියෙනවා අසාර්ථක වෙලා නැහැ. මුලට වඩා දැන් බොහෝ අයගේ කියන විචාර ලියන්න අයගේ උනන්දුව වැඩිපුර පේන බවක් තියෙනවා. ඉතින් ඒක මේ තනියම පටන් ගත්තත් මට ඒකට මිත්‍රයින් සෑහෙන උදව් කරනවා. මම කැමති ඒක සාමූහික වැඩක් හැටියට යනවා නම් ඒක මගෙම වැඩක් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් මට හිතෙනවා මම විශ්වාස කරනවා අනුස්ක ඒකෙන් අපිට හොඳ කතිකාවක් ඒක පිළිවෙල කිසිදු කොන්දේසියක් නැහැ. එකම කොන්දේසිය වෙන්නේ තමා විචාරයක් ලිවිය යුත්තේ පෙර වර්ෂයේ ඇතුළත ජනගත වුණු කෘතියක් පිළිබඳව කියන එක විතරයි තියෙන්නේ. පිටු ගානේ යම් සීමාවක් කරලා තියෙනවා. නැත්නම් ඒක අපිට පහසුව උදෙසා සහ විචාරයේ පිළිබඳ යම් කිසි මිම්මක් විධිමත් බවක් තියාගන්න ඕන නිසා ඒ ඇරෙන. නමුත් ඒක මේ වර්ෂයේ ඔබ කිව්වා වගේම අපිට දැන් උත්සව තැබීම සම්බන්ධයෙන් යම්කිසි අභියෝගයකට අපි මුහුණ දුන්න පහුගිය කාලේ. ඉතින් පෙරටත් වඩා මේකට මේ සම්බන්ධ වෙන්න බලන්න ඉන්න පිරිස වැඩි. විචාරයේ උපු පිරිස වැඩි. වුන් සම්බන්ධ කරගෙන ගත යුතුයි. මේ වාර්ෂිකව පවත්වන දේශනයට වුන් සම්බන්ධ කරගන්න ඕනි. ඒ නිසා පිරිසත් එක්ක බලද්දී අපි අකණ්ඩව මේ පවත්වාගෙන ආපු ස්ථානය මහවැලි කේන්ද්‍රය සීමා කරලා තියෙනවා සෙනග මේ සම්බන්ධව. ඒ නිසා මම තීරණය කරා ඒක අපි ඔක්තෝබර් මාසෙට පවත්වන්න. ඔක්තෝබර් මාසයේ එය කරන්න අවශ්‍ය සියලුම වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ විචාරයට උනන්දු හැම කෙනෙක්ම අහගෙන ඉන්න හැම කෙනෙකුටම කියන්නේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙනවා. වෙනම අපි නිල වශයෙන් ඒකට දැනුම් දීමක් කරනවා. ඒ හා සම්බන්ධ වෙන්න. ඒකෙන් අනුෂ්ක මම විශ්වාස කරනවා අපිට යම් කිසි මේ කාව්‍ය පිළිබඳ කොන්දේසියකින් තොරව අපිට යහපත් පොහොසත් කතිකාවක් ආරම්භ කරගන්න යම්කිසි ඉඩක් හැදෙයි කියලා. ඒකට හැම කෙනෙක්ම අපිට උදව් කරනවා. ඒ නිසා ඒක අපි බොහොම ශක්තිමත් වැඩක් හැටියට පුංචි වැඩක් ඒක බැලූ බැල්මට. හැබැයි මං හිතනවා ඒක බොහොම ශක්තිමත් වැඩක් කියලා. ඒක මම හිතන්නේ විශේෂයෙන්ම නවීන කවියන්ට හොඳ ඇගීමක්. සහ මතනේ පසුගියවර ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මේ සංස්කරණ කටයුතු කළේ මෙවර කවුරුන් දේශනා. මෙවර සිසිර කුමාර මහගම සාහිත්‍ය විචාරකයෙක් චිත්‍ර සම්බන්ධව මේ ප්‍රවීණයෙක් වන කවිය සම්බන්ධ විචාරකයෙක් වන සිසිර කුමාර මහගම තමයි ගිය වර්ෂයට අදාළ නිබන්ධනය සකස් කරන්නේ සිංහල කවිය පිළිබඳ. අපි මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහත්මයාගෙන් ආරම්භ කරා. දෙවනුව තිඹිරියාගම් බණ්ඩාර මාධ්‍යවේදියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාත් අවසන් වර ගිය වර්ෂයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිත් ඇසුරෙන් මේ සිද්ධ වුණේ. මේ වර සිසිර කුමාර මහගම ඒ කාර්යයට ප්‍රධානියා හැටියට කටයුතු කරනවා. මතනේ මේ සාමූහිකව ඔබ මේ උත්සාහය ව්‍යාප්ත කරන්න කැමති කියලා කීවා. කොහොමද විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔබට වඩා ඔබේ සමකාලීනයන්ට වඩා මේ ප්‍රවීණයන්ගෙන් මේ වැඩ කටයුතු සඳහා ලැබෙන අවුදායකත්. මොකද යම් හුදකලාව මේ දේවල් සිදු වෙනවා තැන්වල. ඒකත් මතනේ අපි අගය කළ යුතුයි. යම් ප්‍රාදේශීය මට්ටමින් ඉන්න පුළුවන් සංගම් හැටියට වෙන්න පුළුවන්. නමුත් ඔබ ආයතනයක් හැටියට මේ දේ කරමින් ඉන්නවා. ඒ වගේ කාරණා සඳහා ප්‍රවීණයන්ගෙන් කොහොමද ලැබෙන්නේ? කවියේ අපි දැනට බොහොම මේ ඉහළ තැනක ඉන්න ප්‍රවීණයන්ගෙන් කොහොමද ඒ සඳහා ලැබෙන දායකත්වය? අපි මේක ඒ කියන්නේ වාර්ෂිකව මෙහි මූලිකය හැටියට මූලික වශයෙන් මම සඳහන් කරන්නේ දේශනීය පවත්වන්න දේශනීයට පමණක් කොටු වෙන්නේ නැහැ. පෙර වර්ෂයේ ලංකාවේ මුද්‍රණය වුණු සියලුම කවි පොත්
කියවන්නෙක් විය යුතුය ඔහු. සියලුම කවි පොත් කියවා පෙර වර්ෂයේ කවියේ හැඩය පිළිබඳව මූලික අදහසක් සිය දේශනෙන් ඉදිරිපත් කර යුතු විධිමත් විදිහට. ඒක තමයි මින් පෙර විද්වතුන් තිදෙනා අතරින්ම සිද්ධ වුණේ. ඉතින් මේක ටිකක් ලොකු වැඩක් අනුෂ්ක. මේක බාහිර දූර වැඩක්. කියන්නේ කවි සාමාන්‍යයෙන් දැන් අපි දන්න තරමින් කවි පොත් 150ක් ඉක්මවා ලංකාවේ මුද්‍රණය වෙන වර්ෂයකට. ඉතින් මේක මේ ළඟදී තමයි මෙච්චර වැඩ නැත්නම් කවි පොත් 40ක් 50ක් වගේ තමයි මීට දශකයකට විතර උඩදී මේ ජනගත වුණේ. ඉතින් මේ සියලුම පොත් කියවා ඒ පිළිබඳව බොහොම ආදරයෙන් හෘදයාංගමව කටයුතු කරන්නෙක් බවට පත් වෙච්චි. මම හිතන්නේ මේ බාරදූර කාර්ය බාර ගන්න හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ නැහැ මේ තියෙන දැවැන්තකමත් එක්ක. නමුත් ඇතැම් අය අපිත් එක්ක කටයුතු කරපු ඇතැම් අය මේක ඉතාමත්ම කැමැත්තෙන් කරනවා. මේ කාර්ය කරන්නේ කවුරුවත් කාටවත් විශාල ගණන් ගෙවන්නේ නැහැ. අපි සල්ලි වලින් මිල කරන්න බැරි නිසා ඇත්තම කියනවා මේ කවිය සම්බන්ධ වෙන මේ සාකච්ඡාව. ඒතර මේ විචාරකයින්ට අපි මුදල් තෑගි දෙන්නේ නැහැ. රත්තරනින් තෑගි දෙන්නේ නැහැ. ඒක අගය කිරීමක් පමණයි, ශාස්ත්‍රීය අගය කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අනුස්ක හැම කෙනෙක්ගේම කියන ප්‍රතිචාර විදිහට බලද්දී ඒක අඩු වැඩි කියලා මම කියන්නේ නැහැ. හැම කෙනෙක්ම බොහොම සාධනීය ප්‍රතිචාර මේ දක්වනවා. අපි ඉදිරියේදී නවීනද ප්‍රවීණද කියන එක මෙතෙන්දී අදාළ කරගන්නේ නැහැ. මේ කාර්යයට කතරම් සුදුසුද, මේ කාර්යයත් එක්ක කතරම් එකඟද කියන හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා ඉදිරියේදී. ජයග්‍රාහකයාට තෑග්ගේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෝයි කියලා මේක කියලා තියෙනවා. ඔබේ කෘතියම අපෝ යව කෘතියම සටහන් කරලා තියෙනවා. අපිට හැකි පමණින් හොඳ දේ කරන්න තමයි උත්සාහ කරන්න ඕන. වෑයම් කරන්න ඕනේ. මේ වෙනුවෙන් තමයි ඔබ මේ කටයුතු කරමින් ඉන්නේ. බොහොම ස්තුතියි මහින්ද ප්‍රසාද් මස්තිඹුල අපේ නිර්මාණවේදයට, ඔබේ නිර්මාණ ජීවිතයට සහ ඔබ මේ ඔබට හැකි පමණින් ඔබ යමක් කරමින් ඉන්නවා සමාජයට සහ නිර්මාණ ක්ෂේත්‍රයට අලුත් නිර්මාණ වේදීන්ට අතදීම් පිණිස ඒ වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රණාමය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අනුෂ්ක. එබනම් අපි අදට ශනිදා කරලේ නික්ම යනවා. හෙළමෙන සතියේදී අපි සූදානම් තවත් පොත්පත් කලාවේදියෙක් සහ කවියෙක් එක්ක මේ සංවාදයට නැත්නම් මේ කතා බහට ඔබ එක්කාසු කරගන්න. ජයග්‍රාහී අනාගතයක් ඔබට. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලද සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් නිදන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවන සුබ සීනයක් වී ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක්